ආයිබෝන් ළමයි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය. පුරුදු විදිහටම අපි දැන් පේපර්ස් දෙකක් සාකච්ඡා කළා 2016 සහ 17. අපි මුලින්ම බලන්න යන්නේ මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නැත්නම් MCQ ප්‍රශ්න පත්‍රයට උත්තර. මම හිතනවා මේ වෙද්දී හැමෝම මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා උත්තර බලන්න නැත්නම් උත්තර සාකච්ඡා කරන්න උත්තරේ ගත්ත විදිය දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඇති කියලා. හරි. 2018 පළවෙනි ප්‍රශ්නය. පහත සඳහන් ප්‍රකාශ අතුරින් අභිමතානුරූපී ප්‍රකාශයක් වන්නේ. ඔබ දන්නවා ආර්ථික විද්‍යාවේ මූලික හැඳින්වීම ඇතුලේ ආර්ථික විද්‍යාව ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ආර්ථික විද්‍යාවේ එන පැහැදිලි කිරීම ඒව තමයි ප්‍රකාශනය කියලා මෙතන කියන්නේ. යථානුරූපී ප්‍රකාශ, අභිමතානුරූපී ප්‍රකාශ. ඒතොර යථානුරූපී කියලා කියනවා කිසියම් විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධය පැහැදිලි කරනවා නම්. ඒතොර ඒකෙන් අදහස් කරන්නේ උනේ මොකක්ද? ඒ වර්තමානයේ වෙන්නේ මොකක්ද? අනාගතයේ සිදුවිය හැක්කේ කුමක්ද කියන ප්‍රශ්න වලට දෙන උත්තරේ තමයි යථානුරූපී ප්‍රකාශ වලින් අදහස් වෙන්නේ. සියලුම ආර්ථික න්‍යායන් යථානුරූපී. අභිමතානුරූපී කියන්නේ යම් දෙයක් පිළිබඳ පුද්ගලයෙකු දරන මතය. හරිද? ඉදිරිපත් කරන ප්‍රකාශන. ඒතොර ඒකින් උත්තර දෙන්නේ විය යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නෙට. මේකේ නිර්වද්‍යතාවය ඇත්තටම පරීක්ෂා කරන්න අමාරුයි. මේකේ හරි වැරද්ද නැත්නම් මේක පිළිගන්නවද නැද්ද කියන එක අර මිනිස්සුන්ගේ තියෙන ආකල්ප අනුව හරි වැරදි කියලා මිනිස්සු පිළිගන්න දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව වෙනස් වෙනවා. සියලුම ආර්ථික ප්‍රතිපත්ති අභිමතානුරූපී. ඒක තමයි කතාව. දැන් මේකේ තෝරන්න ඕනේ අභිමතානුරූපී ප්‍රකාශය. ඉන්ධන මිල ඉහළ යාම විදුලි මෝටර් රථ සඳහා ඉල්ලුම ධෛර්යමත් කරන්නේය. ඉන්ධන මිල ඉහළ ගියාම ඉලෙක්ට්‍රික් වාහන වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවලු. ඒතර ඔයාලට පේනවා පැහැදිලිවම විචල්‍යයන් දෙකක් අතර එතන සම්බන්ධයක් කියලා තියෙනවා. ඒකෙන් කියන්නේ ඒ විචල්‍ය එක විචල්‍යයක් වෙනස් වෙනකොට අනිත් විචල්‍යයට මොකද වෙන්නේ කියලා. මොකද්ද වෙන්න ඕනේ කියලා නෙමෙයි තියෙන්නේ. එහෙනම් ඒක යථානුරූපී ප්‍රකාශනයක්. ආදායම වැඩි වන්නේ නම් සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය පහත වැටෙන්නේය. ඒකත් එහෙමනේ. ආදායම වෙනස් වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩ වලට මොකද්ද වෙන්නේ කියලා තියෙන්නේ. විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධය කියලා තියෙන්නේ. වෙන්නේ මොකද්ද කියලායි කියලා තියෙන්නේ. වෙන්න ඕනේ මොකද්ද කියලා නෙමෙයි. 3. ලැප්ටොප් මිල පහළ වැටෙන විට මිනිස්සු ඒවා වැඩියෙන් මිලදී ගනිති. ඒකට මිල පල්ලෙහා යනකොට මිලදී ගන්න ප්‍රමාණය වැඩි වෙනවා කියන එකම ඉල්ලුම් නීතිය. ඒක කියන්නේ විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධය. ඒක ආර්ථික න්‍යායක්නේ. ඒකත් යථානුරූපී. නිවාස හිමියන් අය කරනු ලබන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතුය. රජය විසින් පාලනය කළ යුතුය. වෙන්න ඕනේ මොකද්ද කියලා කියන්නේ. වෙන්නේ මොකද්ද? උනේ මොකද්ද කියන එක නෙමෙයි. වෙන්න ඕනේ. රජය විසින් පාලනය කරන්න ඕනේ. එහෙනම් ඒක අභිමතානුරූපී ප්‍රකාශනයක්. පස්වෙනි උත්තරේ බලලා හතරවෙනි උත්තරේ ලියමු. භාණ්ඩයක ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය එහි මිල වෙනස් වීමට ප්‍රතිවිරුද්ධ ලෙස සම්බන්ධව පවතී. විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධය වෙන්නේ මොකද්ද? වෙන්න ඕනේ මොකද්ද කියලා නෙමෙයි කියන්නේ. එහෙනම් යථානුරූපී උත්තරේ වෙන්නේ 4. හරි. දෙවෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන සාධකයක් ලෙස භූමියට උදාහරණයක්. භූමිය නම් නිෂ්පාදනයට යොදා ගන්න ස්වභාවික සම්පතක් වෙන්න ඕනේ. මාගම්පුර වරාය. වරායක් කියන එක මිනිස්සු හදපු එකක් නෙවෙයි. ස්වභාවික එකක් නෙමෙයි. මාගම්පුර වරාය විශේෂයි. ස්වභාවික වරායලුත් තියෙනවා. නමුත් මාගම්පුර වරාය කියන එක මිනිස්සු හදපු එකක්. දක්ෂිණ අධිවේගය මිනිස්සු හදපු එකක්. ස්වභාවික නෙමෙයි. වික්ටෝරියා වේල්ල. වේල්ලත් මිනිස්සුන්ගේ නිර්මාණයක්. අඹේවැල කිරි ගෝවිපොළ. ගෝවිපොළක මිනිස්සු හදපු එකක්. නිකන් සත්තු ඉන්න තැන නෙමෙයි. මිනිස්සු සත්තු ගෙනල්ලා කන්න බොන්න දීලා ඒ ආශ්‍රිතව නිෂ්පාදනයන් ගන්න එකක්. ඒක මිනිස්සු හදපු එකක් නිසා භූමියට ගන්න බෑ.
පස්සේ මේක බලන්න පාසි කුඩා වෙරළ තියෙන. කවුරුත් හදපු එකක් ස්වභාවික එකක්. නිෂ්පාදනය දාගන්න පුළුවන්ද? පුළුවන් සංචාරක කර්මාන්තයට ගන්න. එහෙනම් දෙවෙනි එකට උත්තරේ පහ. තුන්වෙනි එක නිෂ්පාදන හැකියාව වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් හැම විටම නිවැරදි වන්නේද? නිෂ්පාදන හැකියාව වක්‍රයකට දාලව නිවැරදි ප්‍රකාශනයයි අහන්නේ. එය නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් විය යුතුය. නිෂ්පාදන හැකියාවක් අඳින්න වෙළඳ ආර්ථිකය නිදහස් වෙළඳපොළක් වෙන්න ඕනද? එහෙම ගන්න නෑනේ. දලසුන්ගත ආර්ථිකය කරත් හැදෙත හැකි. දෙවෙනි එක එය විධාන ආර්ථිකයක් විය යුතුය. ඒක වැරදි. එහි සම්පත් පූර්ණ සේවා නියුක්තියෙහි පවතී. හරිද? ඒ සම්පත් පූර්ණ සේවා නියුක්තියෙහි පවතී. නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත කටයුතු කරන ආර්ථිකයක්. නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත කටයුතු කරනවා නම් අනිවාර්යෙන් පූර්ණ සේවා නියුක්තිය තියෙනවා. ඒක හරි. හරි. ඊළඟට හතරවෙනි එය නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ අත්කරගෙන ඇති නමුදු සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවයට කිසිසේත් අත්කර ගන්න. ඔව් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ අත්කරගෙන ඉන්නවා කියලා කියන්නේ වක්‍රය මත ඕනෑම තැනක නිෂ්පාදන හැකියාව මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ තියෙන. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයේ කිසිසේත් අත්කර ගන්න බෑ කියලා කියන්නේ. අත්කර ගන්න බෑ කිව්වා නම් හරි. මොකද මෙහෙම ඇඳම රූප සටහන නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත කටයුතු කරන ලක්ෂ ගණනාවක් තියෙන්න පුළුවන්. ඒකෙන් MC සමානයි P කියන අවස්ථාවේදී තමයි සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය මේ පල්ලෙහාකින් සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය නිරූපණය කරන්නේ. මේ ලක්ෂ්‍ය ඕන එකක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙනවා. දැන් සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයේ වක්‍රයේ මත ලක්ෂයක නැහැ කියන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන්නේ කිසිසේත් නැත කියලා. කිසිසේත් නැත කියන්නේ මේ වක්‍රයේ මත කිසිම ලක්ෂයක සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය නැහැ. ඒක වැරදි නෙවෙයි. මේ සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය තියෙන්නේ වක්‍රයේ මත තියෙන ලක්ෂ අතුරින් එකක. ඒතර වක්‍රයේ මත තියෙන ලක්ෂ ගණනාවක් අතුරින් එක ලක්ෂයක තියෙනවා. කිසිසේත් කියලා වදින පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඒ උත්තරේ වැරදි. එයට රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් වෙන්න ඕනේ. වක්‍රයේ මත ඉන්න රේඛීය එකක් වෙන්න ඕනේ නැහැ. ඒතර හරි උත්තරේ තුන්වෙනි එක. හරි. හතරවෙනි උත්තරේ. මේ හතරවෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියාව වක්‍රයේ පෙන්වුම් කරන රූප සටහන ආවස්තික පිරිවැය නිරූපණය කරන්නේ කොහෙන්ද? ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය කියලා කියන්නේ මේකේ විකල්ප නිෂ්පාදන සංයෝග දෙකක් අතරේදී එක නිෂ්පාදනයක් වැඩි කරන්න ගියාම අනෙක් නිෂ්පාදනයෙන් අඩු වෙන ප්‍රමාණය තමයි ආවස්තික පිරිවැය. නිෂ්පාදන හැකියාව වක්‍රයේ බෑවුමිනි. ඒක හරියට ආන්තික ආවස්තික පිරිවැය පෙන්වනවා. නිෂ්පාදන හැකියාව වක්‍රයේ ඇතුළත ලක්ෂයකිනි. ඇතුළත ලක්ෂයකින් නම් මත ලක්ෂයක ගියාම ඇත්තටම නිෂ්පාදනය මේ ආවස්තික පිරිවැය නැහැ. මූලය හරහා හඳුන්වන ලබන සරල රේඛ. මූලය හරහා එකක් මූලය හරහා සරල රේඛ ඇඳලා නැහැ. සිරස් අක්ෂයේ මත ලක්ෂයකිනි තිරස් අක්ෂයේ මත ලක්ෂයකිනි. එහෙම ලක්ෂයකින් නෙවෙයි පෙන්නන්නේ බෑවුමින් පෙන්නන්නේ. හරි උත්තරේ එතකොට හතරවෙනි ප්‍රශ්නෙට ඒක. පහත සඳහන් දෑ අතුරින් මනාව ක්‍රියාත්මක වන ධනේශ්වර ආර්ථිකයක් සඳහා අවශ්‍ය වන්නා වූ විධාන ආර්ථිකයක් සඳහා අවශ්‍ය නොවන්නා වූ කරුණ මොකක්ද? හරිද? පළවෙනි එක මධ්‍යගත තීරණ ගැනීම. මධ්‍යගත තීරණ ඇත්තටම ගන්නේ විධාන ආර්ථිකයක වෙළඳපොළ ධනවාදී කියන්නේ වෙළඳපොළ ආර්ථිකය කියන එක. ධනවාදී ආර්ථිකයක තියෙන්නේ විමධ්‍යගත තීරණයයි. ආර්ථිකයේ ඉන්න හැම එක්කිනාම තීරණ ගැනීමට දායක වෙන. එක්කෙනෙක් ගන්න තීරණ අනිත් එක්කෙනා ක්‍රියාත්මක කරනවා නෙමෙයි. සම්පත් හිඟකම ආර්ථික දෙකටම එක වගේ බලනවා. ඒකාධිකාරී ආයතන ඒකාධිකාරී කියන්නේ එක කර්මාන්තයක එක ආයතනයක් ඉන්නේ. එහෙම ඉන්නේ විධාන ආර්ථිකේ නෙවෙයි. රජයේ අංශයේ ආයතනයක් විතරයි ඉන්නේ. වෙළඳපොළ ආර්ථිකයක තව තරංකාරයකට එන්න පුළුවන්. ඒ නමාරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් එන්න පුළුවන්. දීපල හිමිකම සුරැකීම. දීපල
හිමිකම සුරැකීම. එතකොට ධනේශ්වර ආර්ථිකයේ දීපල හිමිකම නැහැ කියලා කියන්න බෑනේ. අපි ඉගෙන ගන්නවා මේ දීපල හිමිකම සුරැකීම මනාව ක්‍රියාත්මක වෙන ධනේශ්වර ආර්ථිකයක් මනාව ක්‍රියාත්මක වෙන්න අත්‍යවශ්‍ය කරුණක් කියලා. ඒතකොට ඒක නැහැයි කියලා කියන්න බෑ අපිට. හරිද? ඊළඟට මේ විධානාර්ථිකයට තුන දීපල හිමිකම සුරැකීම විධානාර්ථිකයක දීපල හිමිකම සුරැකීම කියන එක ඇත්තට ලොකුවට බලපාන්නේ නැහැ. මොකද රජය තමයි දීපලවල ඔක්කොම හිමිකාරීත්වය දරන්නේ. ඒතකොට දීපල හිමිකම සුරක්ෂිත කිරීම කියන කතාව ඇත්තට ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ධන බාහිරතා. ඒතකොට ධන බාහිරතා මේ ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය එකක් නෙමෙයි. ධනවාදී ආර්ථිකයක් නිසා ධන බාහිරතා ඇති වෙන්න පුළුවන්. නමුත් ධනේශ්වර ආර්ථිකයක් ක්‍රියාත්මක කරන ධන බාහිරතා අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. එහෙනම් මේකේ උත්තරේ ගන්න ඕනේ 4 වෙනි උත්තරේ. දීපල හිමිකම. 6 වෙනි ප්‍රශ්නේ. කිසියම් ආයතනයක් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ සහිත නිමැවුම් මට්ටමේ සිටින විට උත්තරේ මේකෙන් ආව ඇත්තට. මොකද්ද කොන්දේසියේ සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය? P සමානයි MC. ඒ කියන්නේ මිල සමානයි යාන්ත්‍රික පිරිවැයට. එහෙම උත්තරයක් තියෙනවද බලන්න? මිල ආන්ත්‍රික පිරිවැයට සමාන වෙයි කියලා පස්වෙනි උත්තරේ තියෙනවා. ඒත් ඒ වගේ අපි උත්තර පහ බලන්න කලින් ඇත්තටම උත්තරේ දාන්නවා. හරි. දැන් ওই පළවෙනි ප්‍රශ්න 6 යොමු කරලා තියෙන්නේ පළවෙනි පාඩමේ. ඒතකොට 1 ඉඳන් 6 වෙනකම් ඔයාලට 6න් කීයක් තියෙනවද කියලා දාන්න. හරි. 7 වෙනි ප්‍රශ්නේ ඉඳන් දෙවෙනි 3 වෙනි පාඩම් වලින් මොකද දෙක තුන ඒ කාලේ එකටම දීපු නිසා ඒ පාඩම් දෙක වෙන් කරන්න අමාරුයි. 7. අනෙක් කරුණු නොවෙනස් වෙ ගියේදී එක්ස්පාන්ඩේ මිල 15 බසී නම් එක්ස්පාන්ඩේ සඳහා ඇති වෙළඳපොළෙහි සිදුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත්තේ පහත් සඳහන් ඒවායින් කවරක්ද? එක්ස්පාන්ඩේ මිල අඩු වෙනවා. ඒතර පල්ලෙහා තියෙන ඒවා වෙන්න පුළුවන් මොකද්ද? එක්ස්පාන්ඩේ සැපයුම අඩුවන්නේය. හරිද? එක්ස්පාන්ඩේ මිල පල්ලෙහාට යනකොට සැපයුම මිලත් එක්ක වෙනස් වෙන්න ඕනේ. සැපයුම නම් ප්‍රමාණය. සැපයුම නෙමෙයි. ඒ නිසා ඒ උත්තරේ වැරදි. ඉල්ලුම වැඩිවන්නේය. ඉල්ලුම ප්‍රමාණය නෙමෙයි. ඒ නිසා ඒකත් වැරදි. එක්ස්පාන්ඩේ සඳහා ඉල්ලුම අඩුවන්නේ. තාම ඉල්ලුම කියන එකෙන්ද වැරදි. එක්ස්පාන්ඩේ සඳහා ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩිවන්නේය. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක හරියි. එක්ස්පාන්ඩේ සඳහා සැපයුම් කරනු ලබන ප්‍රමාණය වැඩිවන්නේ. සැපයුම් ප්‍රමාණය මිල අඩු වුණාම වැඩි වෙන්නේ නැහැ නේ, අඩු වෙනවා. එහෙනම් උත්තරේ 4. 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ඊළඟට 8. ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගනු ලබන උපකල්පන වන්නේ. ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට උපකල්පන විදිහට ගන්නෙ මොනවද? පළවෙනි එක මිල අඩු වන විට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය හැම විටම වැඩි වන්නේ යන්න. හරිද? මිල අඩු වන විට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය හැම විටම වැඩි වන්නේ යන්න. ඔය ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට තියෙන උපකල්පන ටික මම කියලා දීලා තියෙනවානේ. අනෙක් සාධක ස්ථාවරයි. ඊට පස්සේ හැම විටම මේක සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් තමයි ඉල්ලුම කතා කරන්නේ අපි. සාමාන්‍ය භාණ්ඩයක් කියලා කියන්නේ මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. කියන මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයකට. එහෙම බැලුවහම මේ උත්තරේ යම් නිවැරදිතාවයක් තියෙනවා. හරිද? මිල අඩු වෙන විට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය හැම විටම වැඩි වන්නේ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයෙන්. මේ උත්තරේ චුට්ටක් කියාගෙන ඉතුරු උත්තර බලමු. මිල අඩු වෙන විට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය අඩු වන්නේ. ඒක වැරදි ඉල්ලුම් විදිහට පටහැනි. ඒතකොට මිලෙහි හටගන්නා වෙනස්කම් සැපයුම කෙරෙහි බලපාන්නේ නැtei යන්න. එහෙම එකක් තිබ්බේ නෑ උපකල්පන කොටේ. ඉල්ලුමෙහි මිල නම්‍යතාවයේ ඉල්ලුම් වක්‍රය දිගේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. පල්ලෙහාට එන ඉල්ලුම් වක්‍රයක නම්‍යතාවයේ ලක්ෂණ වෙනස් වෙනවා. මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන
සාධක ස්ථාවරව පවතින්නේ යන්න. හරිද? එතකොට මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ස්ථාවරව පවතින්නේ යන්න. දැන් ඒකත් හරි. හරිද? දැන් එතකොට අපිට මොකක්ද ගන්න වෙන්නේ? පළවෙනි එකද අන්තිම එකද? පළවෙනි එකේ තියෙන්නේ මිල අඩුවන විට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය හැම විටම වැඩි වන්නේ යන්න. ඔයාලට මතකනේ? මෙහෙම ඉල්ලුම් වක්‍රක් තිබුණා කලාතුරකින්. හරි. එතකොට මේකෙදි හැම විටම මිල වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. ඒ නිසා අපිට වඩා හොඳ උත්තරේ මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ස්ථාවරව පවතින්නේ යන්න. පස්වෙනි උත්තරේ. ඊළඟට කියනවා කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළක සපයනු ලබන ප්‍රමාණය QS ඉල්ලුම් කරන ප්‍රමාණය QD කියලා ගත්තොත් QS සමානයි ඍණ 30 ධන P. QS සමාන ඍණ 30 ධන P. QS ඍණ 30 ධන P. QD සමාන 240 ඍණ 2p වශයෙන් දැක්වෙන අතර P වලින් මිල තියනවලු. එම භාණ්ඩය මත නිෂ්පාදන බද්ධක වෙනස් වීම නිසා සැපයුම QS සමාන මම මේ QS1 කියලා දාන්නම්. QS1 කියන එක ඍණ 36 ධන P වුණාලු. ඍණ 36 ධන P වුණාලු. ඍණ 36 ධන P. ස්වરૂපය ගණි. බද්ධේ හටගත් මෙම වෙනස සමතුලිත මිල කෙරෙහි බලපානු ලබන්නේ කෙසේද? මේක ඇත්තටම ලොකු කතාවක් කිව්වට මේක බොහොම සරල ප්‍රශ්නයක්. මේ තියෙන්නේ බද්ධ පනවන්න කලින් ඉල්ලුම් වක්‍රයේ ඉල්ලුම් සමීකරණේ සැපයුම් සමීකරණය. මේ දෙක සමාන කරලා ගත්තා නම් එනවා බද්ධට කලින් සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය. එනවනේ. ආදේශ කරලා උත්තරේ ගමු දැන්. QD සමානයි QS. QD වෙනුවට 240 ඍණ 2p. QS වෙනුවට ඍණ 30 ධන p. ඍණ 30 මේ පැත්තට ගහම ධන 30ක් වෙනවා. එතකොට 270යි. මේ ධන 2 ඍණ 2යි මේ පැත්තට ගියාම ධන 2යි මෙයත් ධන p. ඒ කියන්නේ ඔක්කොම ධන 3යි. 3ෙන් බෙදුවාම එනවා p සමානයි 90යි. සමතුලිත මිල බද්ධට පෙර 90යි. ඕනනම් ප්‍රමාණිත හොයාගන්න. ප්‍රමාණය කියන්නේ නෙමෙයි මේ ගහන්නේ මිල කොච්චර වෙනස් වෙනවද කියලා අහන්නේ. බද්ධට පස්සේ ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ, සැපයුම වෙනස් වෙනවා. මම QS1 කියලා දානවා. ඒ සැපයුම් සමීකරණය අපිට දීලා තියෙනවනේ. එහෙනම් අපි ගාව තියෙන ඉල්ලුම් සමීකරණේ සමාන කරමු අලුත් සැපයුම් සමීකරණේ. ඍණ 36 මේ පැත්තටම ධන 36යි. එතකොට 276යි. කලින් වගේම මේ පැත්තට ගියාම ධන 2යි p එකතු වුණාම ධන 3යි. 3ෙන් බෙදුවාම 92යි. එහෙනම් උත්තරේ එනවා ඉබේම 90 තිබ්බ එක 92 වෙලා. එහෙනම් සමතුලිත මිල රුපියල් 2කින් වැඩි වෙලා. මේ කියන්නේ බද්ද කීයද කියලා නෙමෙයි. සමතුලිත මිලට මොකද වෙලා තියෙන්නේ? සමතුලිත මිල රුපියල් 2කින් ඉහළ නැගී. උත්තරේ 3. හරි. තේ සඳහා ඉල්ලුමත් සැපයුමත් දෙකම එකවර වැඩි වන්නේ නම් තේ වෙළඳ පොලේ සමතුලිත මිල ප්‍රමාණයට මොකද වෙන්නේ? ඉල්ලුමයි සැපයුමයි දෙකම වැඩි වෙනවා. මේ වගේ ඒවාට මම කියලා තියෙනවා භාණ්ඩයකට දාලම ඉල්ලුමයි සැපයුමයි දෙකම වැඩි වෙනවා නම් රූප සටහනකට දාලා ගන්න එපා. ඉල්ලුම විතරක් හරි සැපයුම විතරක් හරි අඩු වැඩි වෙනවා නම් රූප සටහන දාලා ගන්න උත්තරේ එනවා. ඉල්ලුමයි සැපයුමයි දෙකම එකවර වැඩි වෙනවා නම් මේ රූප සටහනෙන් උත්තර ගන්න එපා. සමහරවල් උත්තරේ වරදින්න ඉඩ තියෙනවා. හරිද? මෙහිමයි ගන්නෙ. ඔයා කරන්න ඕනේ උතන වෙනස්කම් දෙකක් දීලා තියෙනවානේ. එකක් තමයි ඉල්ලුම වැඩි වෙන එක. ඉල්ලුම වැඩි වීම. ඒක එක වෙනස්කමක්.
ඒත් එක මොකද වෙන්නේ? සැපයුම වෙනස් වෙනවා. සැපයුමත් වැඩි වෙනවා. මිලයි ප්‍රමාණයයි වෙන දේ අහන්න. දෙකම එකපාර වෙනස් වෙනවා නම් ඉල්ලුමයි සැපයුමයි දෙකම ඔයා කරන්න ඕනේ එක වෙනස්කමක් විතරක් එකපාරකට රූප සරහනට දාන්න ඕනේ. මේ තියෙන්නේ තේවල සමතුලිතය කියලා හිතන්නකෝ. DS TQ ඉල්ලුම විතරක් වැඩි කරන්න සැපයුම ගැන හිතන්න එපා. හරිද? රූපයක් නැතු වුණත් ඔයාලට මේක හිතා ගන්න පුළුවන් වුණත් හිතින්ම හදන්නත් පුළුවන්. හැබැයි දෙකම එකපාර රූප සරහනට දාලා අදින්න එපා. ඒතකොට වැරදි උත්තරයක් එනවා. D ඉල්ලුම වැඩි වුණා ඔය. ප්‍රතිඵලය මොකද්ද? සමතුලිත මිල වැඩි වෙනවා. සමතුලිත ප්‍රමාණයත් වැඩි වෙනවා. මම කියනවා මිලත් වැඩි ප්‍රමාණයත් වැඩි. ඒක ඔයාලට හිතින් ගන්නත් පුළුවන්. මේක දකුණට විතරනම දෙකම වැඩි වෙනවා කියලා. මේ රූප සරහන ඔබම තියෙන්නේ ඇරලා අලුත් රූප සරහනක අනිත් වෙනස්කම අදී. අනිත් වෙනස්කම මොකද? සැපයුම වැඩි වෙන්නේ. මෙන්න සමතුලිතය. මෙන්න සැපයුම වැඩි වුණාම දකුණට විතරනවා. එතකොට මිල අඩු වෙනවා ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වෙනවා ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න ඔහොමයි ඉන්නේ. මේක එකට දාලා ගන්න එපා. හරිද? දැන් බලන්න මිල කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? මිල වෙනස් වෙලා තියෙනවා එකකින් වැඩි කරලා තියෙනවා මිල අනිකෙන් අඩු කරලා තියෙනවා. මෙහෙම විචල්යක් දෙපැත්තට නම් ගමන් කරන්නේ වෙනස්කම් දෙක නිසා එයාගෙන අපිට කිසිම අනාවැකියක් පළ කරන්න බෑ. හරිද? මොකද එකකින් වැඩි කරනවා තව එකකින් අඩු කරනවා. එතකොට වඩා විශාල බලපෑම තියෙන්නේ කාටද කියලා අපිට මේ ගානේ කියලා නෑනේ උත්තරේ ගන්න බෑ. ඒක හරියට කඹයක් දෙපැත්තට අදිනවා වගේ. එතකොට වැඩියෙන් බලය තියෙන, වැඩියෙන් ශක්තිය තියෙන පැත්ත දෙසට තමයි කඹය ඇදිලා යන්නේ. එතකොට මේකේ වැඩියෙන් ශක්තිය තියෙන්නේ ඉල්ලුමටද සැපයුමටද කියලා ගානේ කියලා නෑනේ. ඒ නිසා දෙක දෙපැත්තට වෙනස් වෙනකොට නැත්තම් විචල්‍යයන් දෙක දෙපැත්තට වෙනස් වෙනකොට අපිට මුකුත් කියන්න බෑ. ප්‍රමාණයෙන් ඉල්ලුම වැඩි වුණාම ප්‍රමාණය වැඩි, සැපයුම වැඩි වුණාම ප්‍රමාණය වැඩි. එහෙනම් අපිට කියන්න පුළුවන් අවසාන ප්‍රතිඵලයේදී ප්‍රමාණය වැඩි වෙනවා. මිල පිළිබඳ යමක් කියන්න බෑ. හරිද? හරි. හැබැයි මේක රූපයකට දැම්මහම මිලටත් මොකක් හරි එකක් එනවා. එක්ක වැඩි වෙනවා, එහෙම නැත්නම් අඩු වෙනවා, නැත්නම් වෙනස් වෙන්නේ නැහැ වගේ පේනවා. ඒක අනුව එයාගේ උත්තරේ තෝරන එක වැරදි. හරිද? එතකොට මිල අවිනිශ්චිතයි, ප්‍රමාණය වැඩි, උත්තරේ 5. මතක තියාගන්න ඉල්ලුමයි සැපයුමයි දෙකම එකවර වෙනස් වෙනවා නම් ඒ වෙලාවට එක වෙනස්කම වෙන වෙනම අරගෙන ඒකේ බලපෑම බලලා එකම දිශාවට වෙනස් වෙන ඒවා ගැන ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දෙන්න, නැත්නම් නිශ්චිතව ප්‍රකාශ කරන්න. දෙපැත්තට ගමන් කරනවා නම් යම් මිල හරි ප්‍රමාණය හරි ඒ ගැන මුකුත් අපිට කියන්න විදිහක් නැහැ. 11 කිසියම් පුද්ගලයෙකුගේ ආදායම ඉහළ යන විට ඔහුගේ ඉල්ලුම වැඩි වෙනවා. ආදායම වැඩි, ඉල්ලුම වැඩි. උදාහරණයක් කියන්න පුළුවන් මොකද්ද? බාල භාණ්ඩ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් ඒක වැරදි. නොමිල භාණ්ඩ වලට ඉතින් ආදායමත් එක්ක සම්බන්ධයක් නැහැ නේ. මිලක් නොයවලනේ ගන්න. සුබ සාධන භාණ්ඩ. හරිද? සුබ සාධන භාණ්ඩ කියන්නේ සාමාන්‍ය භාණ්ඩ වල එක කෑල්ලක්. හරි. ගිෆන් භාණ්ඩ වල ආදායම ඉල්ලුම නම් රින බාල භාණ්ඩ වල නෝ එකක් වැරදි. මේකේ උත්තරේ සාමාන්‍ය භාණ්ඩ. ආදායමයි ඉල්ලුමයි අතර ධන සම්බන්ධයක් තියෙන සාමාන්‍ය භාණ්ඩ. 12 වෙනි ප්‍රශ්න. කිසියම් ආයතනයක් නිපදවනු ලබන භාණ්ඩයක් සඳහා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් පවතින්නේ යයි උපකල්පනය කරන්න. එම ආයතනය එම භාණ්ඩයේ මිල 100%කින් ඉහළ නැංවුවොත් ආයතනයේ අයභාරය මත කෙබඳු බලපෑමක් ඇතිවන්නේද? හරිද? ක්‍රම කීපයකට මේකේ උත්තරය ගන්න පුළුවන්. අපි මුකුත් හිතින් හිතන්නේ නැතුව අපි මේක ඇඳලා ඉලක්කම් දාලා බලමු මොකද වෙන්නේ කියලා. මේ දින පූර්ණානම් ඉල්ලුමනේ. හරිද? හිතන්න දැන්ට මේකේ මිල රුපියල් 100යි ප්‍රමාණය ඉල්ලනවා 1000ක් කියලා. දැන් අය බාරට එන්නේ මොකද්ද කියලා අහන්නේ.
මෙන්න මිල වෙනස් කරන්න කලින් අයවාරය P වැඩි කිරීම Q. දැන් PCI හරිද? ප්‍රමාණය 1000යි ආයභාරය කියලා එතකොට එන්නේ 100 වැඩි කිරීම 1000 ලක්ෂයයි. හරි. ඊළඟට මේක වැඩි කරනවා 106කින්. 100 ඉඳන් 106කින් වැඩි වෙනවා කියන්නේ දැන් මේක 106ක් වෙනවා. මේ මෙතන වැඩි වීම 106යි. ප්‍රමාණය පූර්ණ අනම් වෙනම මිල වැඩි වෙනස් වුණා කියලා වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් 1000ම තමයි. එතකොට 1,06,000යි. දැන් බලන්න වෙනස. වෙනස 6000යි කීයට සාපේක්ෂවද? ලක්ෂයට සාපේක්ෂව. ලක්ෂයෙන් 6000යි කියන්නේ 106යි. එහෙනම් මෙතන 106කින් වෙනස් වෙනකොට අයභාරය 106කින් වෙනස් වෙනවා කියලා අපිට ප්‍රත්‍යක්ෂයි. මේක මෙහෙම හිතන්නත් පුළුවන්. මෙන්න මේ දේ විතරක් තිබුණාම ඇති. මේ දෙකේ ගුණිතයෙන් තමයි අයභාරය එන්නේ. P කියන එක 106කින් වැඩි වෙනවා. මෙයාගේ වෙනසක් නැහැ. එහෙනම් අවසාන උත්තරේ තියෙන්නේ මෙයාගේ වෙනස්කම විතරයි. මෙයා 106කින් වැඩි වෙනවා. ප්‍රමාණය සද්ද නැතුව ඉන්නවා. ඒතකොට ඒ දෙන්නාගේ ගුණිතයෙන් තමයි එන්නේ මෙතෙන්ට මේ අයභාරයට. මේ 106 විතරයි එතකොට අයභාරයේ වෙනස්කම විදිහට දකින්න තියෙන්නේ. හරි. උත්තරේ තමයි එතකොට කීයද? 106කින් ඉහළ නගිනු ඇත. උත්තරේ 2. 2013 වෙනි ප්‍රශ්නේ 2016 වර්ෂයේ තරඟකාරී වෙළඳපොළක කුරුදු කිලෝග්‍රෑම් එකක් රුපියල් 900 බැගින් කිලෝ මිලියන 10ක් අලෙවි කරන ලදී. 2017 වර්ෂයේදී එම වෙළඳපොළෙහි කිලෝග්‍රෑම් එකක් රුපියල් 800 බැගින් කුරුදු කිලෝ මිලියන 10ක් අලෙවි කරන ලදී. කියන්නේ මොකද වෙලා තියෙන්නේ? මිල පල්ලෙහාට ගිහිල්ලා. හරිද? හැබැයි අලෙවි වෙන ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. කුරුදු ඉල්ලුම සහ සැපයීම පහත සඳහන් කෙබඳු වෙනස්කම් මෙම ප්‍රතිඵලය සඳහා හේතු වී ඇත. අපි මුලින්ම බලමු. මිල අඩු වෙලා තියෙනවා. මිල අඩු වෙන්න බලපාන හේතු බලමු. මිල අඩු වෙන්න බලපාන හේතු. මිල අඩු වෙන්න ඉල්ලුමින් කොහොමද බලපාන්නේ? මිල අඩු වෙන්න ඉල්ලුමින් කොහොමද බලපාන්නේ? මිල අඩු වෙන්න නම් ඉල්ලුම අඩු වෙන්න ඕනේ. මිල අඩු වෙන්න සැපයුම නම් වැඩි වෙන්න ඕනේ. හරිද? දැන් මේ ප්‍රශ්නේම අනිත් පැත්තට තමයි මේ අහලා තියෙන්නේ. මේකේ අපිට කිව්වේ ඉල්ලුම සැපයුම වෙනස් වෙන විදිහ කියලා මිල ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒතොර මිල ප්‍රමාණය වෙනස් වෙන එක තමයි මේකේ අවසාන ප්‍රතිඵලය. දැන් අහනවා අවසාන ප්‍රතිඵලය දීලා ඒ ප්‍රතිඵලය එන්න නම් මිලයි නැත්නම් ඉල්ලුමයි සැපයුමයි කොහොමද වෙනස් වෙන්න ඕන කියලා. හරි. දැන් අපිට තියෙන්නේ ඔය උත්තර පහ එකින් එක අරගෙන බලන්න ඕකෙන් ඔය තියෙන ප්‍රතිඵලය ගන්න පුළුවන්. මිල අඩු වෙන්න ඕනේ, ප්‍රමාණය වෙනස් නොවි තියෙන්න ඕනේ. හරිද? හරි. අපි ගත්තොත් මිලයි ප්‍රමාණයයි පළවෙනි උත්තරේ ගන්න. ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණාම මිල වැඩි වෙන්න ඕනේ. උත්තරේ එතනින්ම වැරදි. ඉල්ලුම වැඩි වුණාම මිල මොකද වෙන්න ඕනේ? ඉල්ලුම වැඩි වුණාම මිල මොකද වෙන්න ඕනේ? ඉල්ලුම වැඩි වුණාම මිල වැඩි වෙන්න ඕනේ. ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. හරිද? සැපයුම වැඩි වුණාම මිල අඩු වෙන්න ඕනේ. ප්‍රමාණය ඒත් වැඩි වෙන්න ඕනේ. ඒතර මෙතන ඔයාලට පේනවා මේ දෙපැත්තට ගමන් කරන එක්කිනාගේ වෙනසක් නොවි තියෙන්න පුළුවන්. නැත්නම් අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි මෙයා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. මෙයා අඩු වෙන්න බෑ, මෙයා වෙනස් නොවි ඉන්න බෑ. මොකද ඉල්ලුමයි සැපයුමයි දෙකෙන්ම ප්‍රමාණය කියන එක්කිනා වැඩි කරන්න තමයි උත්සාහ කරන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. මොකද පළවෙනි උත්තරේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රශ්නේ කියනවා ප්‍රමාණය තමයි වෙනස් නොවි තියෙන්නේ, මිල අඩු වෙලා තියෙනවා. එහෙනම් ඒක වැරදි. 2.
ඉල්ලුම අඩු වීම සැපයුම අඩු වීම. හරිද? ඉල්ලුම අඩු වුණාම මිල පල්ලෙහාට එනවා. දැන් මේක හිතා ගන්න බැරි නම් එක අවස්ථාවක් වෙන වෙනම උපසරණුලා දෙන්න. ඉල්ලුම අඩු වුණාට වෙනම එකක්. සැපයුම අඩු වුණාට වෙනම එකක් ඇඳලා මෙතෙන්ට උත්තරේ දාගන්න. ඉල්ලුම අඩු වුණාම මිල අඩු වෙනවා. ඉල්ලුම අඩු වුණාම ප්‍රමාණයත් අඩු වෙනවා. ඊළඟට ඒකත් එක්ක සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වුණාම මොකද වෙන්නේ? සැපයුම අඩු වුණාම මිල වැඩි වෙනවා. හරිද? සැපයුම අඩු වුණාම මිල වැඩි වෙනවා. සැපයුම අඩු වුණාම ප්‍රමාණය එයත් අඩු වෙනවා. හරිද? දැන් ආයිමත් මෙතන උත්තරේ වැරදි. හේතුව තමයි ඇයි? හේතුව තමයි මේකේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් අපේ ප්‍රශ්නයට අනුව ප්‍රමාණය වෙනස් වෙන්න බෑ. හරිද? තුනයි. තුන්වෙනි උත්තරය. ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වුණාම මිල අඩුයි ප්‍රමාණයත් අඩුයි. සැපයුම හැබැයි වැඩි වෙනවා. සැපයුම වැඩි වුණාම මිල අඩුයි සැපයුම වැඩි වෙනවා ප්‍රමාණය වැඩි. හරිද? මිල අඩුයි අපේ උත්තරේට හරි. මේක එකක් අඩු වෙලා අනික වැඩි වුණාම නොවෙනස් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් නොවෙනස් තියෙන්නේ නැහැ. හිතන්නකො මෙයාට වඩා මෙයා බලවත් කියලා. එතකොට ප්‍රමාණය වැඩි වෙනවා. මෙයාට වඩා මෙයා බලවත් නම් අඩු වෙනවා. නමුත් මේකේ විය හැකි උත්තරේ නහන්. ତොර මිල ප්‍රමාණය අඩු වෙලා එකකින් අනිත් එකකින් ප්‍රමාණය වැඩි කළාම ප්‍රමාණය නොවෙනස් තියෙන්නත් පුළුවන්. එහෙනම් මේ උත්තරය අපිට බාරගත හැකියි. එහෙමයි කියලා අපි එතනින් නවතින්නේ නැහැ. අනිත් උත්තර දෙක බලමු. 4. ඉල්ලුම වැඩි වෙනවා. මිල වැඩි ප්‍රමාණය වැඩි. සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වුණාම මිල වැඩි. සැපයුම අඩු වුණාම ප්‍රමාණය අඩුයි. හරිද? ප්‍රමාණය නොවෙනස් තියෙන එක හරි. නමුත් මිල දෙකෙම වැඩි වෙලා තියෙනවා. මේකේ මිල අඩු වෙලා තියෙන නිසා 4 වෙනි උත්තරේ ගන්න බෑ. 5. ඉල්ලුම අඩුයි. මිල අඩුයි ප්‍රමාණයත් අඩුයි. හරිද? සැපයුම වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැත්නම් ඉතින් බලපෑමක් නැහැ. ඒතකොට මේ බලපෑම විතරක් ඉතුරු වෙනවා. මිල අඩු වෙන එක හරි නමුත් ප්‍රමාණය අඩු වෙන එක අපිට ලියන්න බෑ. තුන්වෙනි එකයි උත්තරේ. මෙහෙම ලියලා උත්තර ගන්න. හරිද? ඒකෝර ඔයාටම පැහැදිලි උත්තරේ. දෙකම වෙනස් වුණත් එකක් වෙනස් වුණත් ඔයා දැනන් ඉන්න ඕනේ තනියම ඉල්ලුම අඩු වුණාම මොකද වෙන්නේ? ඒතකොට සැපයුමේ කතා අදාළ කරගන්න එපා. ඉල්ලුම වැඩි වුණාම මොකද වෙන්නේ? ඒතකොට සැපයුම ගන්න එපා. සැපයුම අඩු වුණාම මොකද වෙන්නේ? සැපයුම වැඩි වුණාම මොකද වෙන්නේ? ඒවට ඉල්ලුමේ වෙනස්කම් ගන්න එපා. ඔය හැම වෙනස්කමක්ම අපි මේ පාඩමේදී සමතුලිතයේ වෙනස් වීම කියලා කොටසක රූප සරහන ඇඳලා කතා කරලා තියෙනවා. 14 වෙනි ප්‍රශ්නේ. එක්තරා පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන වෙළඳපොළ සැපයුම් වක්‍රය ඉහළට බෑවුම්වන බවත්. සාමාන්‍යයෙන් සැපයුම් වක්‍රය ඉහළට නියන. ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම්වන බව සලකන්න. ඉල්ලුම් වක්‍රයත් පහළට නම් බෑවුම්වයි. මෙම භාණ්ඩය සඳහා ඒකක සහනාධාරයක් ලබා දීම පාරිභෝගික අතිරික්තයේ නිෂ්පාදක අතිරික්තයේ කෙරෙහි කෙසේ බලපානු ලබයිද? හරි. සාමාන්‍ය ඉල්ලුම සැපයුම දින භාණ්ඩයකට ඒකක සහනාධාරයක් පනවනවා. එතකොට අලුත් සමතුලිතය මෙතන එහෙම කරපු ගමන් අපි අඳිනවා නිෂ්පාදකයාට ලැබෙන විදිහ නියතනවා දන්නවා. ඒක අඳින්නේ පරණ අලුත් සමතුලිත නම් පරණ සැපයුම් වක්‍රයේ දිහාවට කෙලින් ඉලක්ක ඇත. කලින් පාරිභෝගික අතිරික්තයේ P බිඳුවර උඩ ඉල්ලුම් වක්‍රයේ යට කොටස දැන් පාරිභෝගික අතිරික්තය වෙන්නේ දැන් භාණ්ඩය ගන්න PB වලට වලට උඩ ඉල්ලුම් වක්‍රයට යට කොටස. එහෙනම් පාරිභෝගික අතිරික්තය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිෂ්පාදක අතිරික්තය කලින් P බිඳුවට පල්ලෙහායින් පළවෙනි සැපයුම් වක්‍රයේ උඩින් කොටස දැන් PS ට පල්ලෙහායින් පළවෙනි සැපයුම් වක්‍රයේ උඩ කොටස. නිෂ්පාදක අතිරික්තයත් වැඩි වෙනවා. මේකෙන් අහන්නේ ඉතින් නේද?
පාරිභෝග අතිරික්තයක් වැඩි වෙනවා නිෂ්පාදක අතිරික්තයක් වැඩි වෙනවා. හරි මේ රූප සටහන අඳින්න ඕනේ නැහැ. මේ රූප සටහන අපි සෑහෙන පාරක් ඇඳලා තියෙනවා. බද්ධකදී පාරිභෝග නිෂ්පාදක අතිරික්ත දෙකම අඩු වෙනවා. සහනාධාරයේදී පාරිභෝග අතිරික්ත නිෂ්පාදක අතිරික්ත දෙකම වැඩි වෙනවා. 15 වෙනි ප්‍රශ්නේ. තරඟකාරී වෙළඳපොළක අලෙවි කරන භාණ්ඩයකට අදාළව වෙළඳපොළ ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර දීලා තිනවා QD සමානයි 160 ඍණ 4යි P QS සමානයි ඍණ 20 ධන 2යි P. මේ කියහනවා වෙළඳපොළ සමතුලිතයේ මිල ඉල්ලුම් නම් එකාවේ. මුලින්ම සමතුලිතය හොයන් ඉන්න එක. පස්සේ හෙව්වේ නම් එක. QD සමානයි QS. QD වෙනකොට දාමු 160 ඍණ 4යි P. QS වෙනකොට දාමු ඍණ 20 ධන 2යි P. එතකොට මේ ඍණ 20 මේ පැත්තටම ධන 20ක් වෙනවා 160යි ධන 20යි 180යි. මෙතන ඍණ 4යි P මේ පැත්තට ගියාම ධන 4යි P වෙනවා. එතකොට මෙතන තියෙන 2යි P එක්ක ධන 6යි P. මේක 6ෙන් බෙදුවාම P සමානයි 180 බෙදීම 6 30යි. හරිද? සමතුලිත ප්‍රමාණිත ඕනේ මොකද ගම්මිතාව ගන්න ප්‍රමාණිත ආදේශ කරන්න ඕනේ. 160 ඍණ 4යි P වෙනුවට දානවා 30. මේ ඉල්ලුමට මම ආදේශ කරන්නේ. 160යි 30 4ක් 120යි. ප්‍රමාණය ධන 40. හරිද? මිල ඉල්ලුම් ගම්මිතාව වෙළඳපොළ සමතුලිතයි. සමතුලිතය කියන්නේ ලක්ෂයක්. ඒ නිසා මේකට ගන්න ඕනේ ලක්ෂ නම්යතාව. ලක්ෂ නම්යතාව සාමාන්‍ය පුරුදු සූත්‍රයේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. හැබැයි මම කියලා දීලා තියෙනවා සමීකරණ දුන්නාම දත්ත විදිහට ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ B. P බෙදීම QD. නැත්තම් ප්‍රමාණ දෙකක් අරගෙන මිල දෙකක් අරගෙන වෙනත ගන්න ඕනේ. ඒතර මෙතන ප්‍රමාණ දෙකක් නැහැ නේ. එක ප්‍රමාණය එක මිලයි තියෙන්නේ. එහෙමත් හැදුව හැකි මේ කොටසේ අගය B කියලා ඔයා දන්නවා. B කියන්නේ මෙන්න මෙතන ඉන්න කෙනා ඍණ 4. ඍණ 4 P කියන්නේ සමතුලිත මිල රුපියල් 30. QD කියන්නේ සමතුලිත ප්‍රමාණය ඒකක 40. 10යි 30 බෙදීම 10 3යි මෙතන ඍණ තියෙන නිසා උත්තරේ ලකුණ ඍණ 3යි. ඍණ 3කි උත්තරේ 4. දෙවෙනි සහ තුන්වෙනි පාඩම් වලින් තමයි ওই ප්‍රශ්න 9 ඇවිල්ලා තියෙන්නේ. 7 ඉඳන් 15 වෙනකම් 9න් කීයද? 16 වෙනි ප්‍රශ්නේ 16 ආයතනයක් තම කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් විචල්යක් පමණක් භාවිතා කරනු ලබන බව උපකල්පනය කරන්න. එක් විචල්‍ය දුමක් විතරයි එකයි තියෙන්නේ. මෙහිදී ආයතනයේ හීනවන ඵලයන්ට මුහුණ දෙනු ලැබේ නම් එකී විචල්‍ය දුම වැඩි වැඩියෙන් භාවිතා කරත්ව පහත් සඳහන් කවරක් සිදු වෙනවද? මොකද වෙන්නේ? හීනවන ඵලදා නීතිය අනුව විචල්‍ය දුම් ප්‍රමාණය වැඩි කරනකොට යම් අවස්ථාවකට පස්සේ සාමාන්‍ය සහ ආන්තික ඵලදාව අඩු වෙනවා. ඒක තමයි හීනවන ආන්තික ඵලදා න්‍යාය කියන්නේ. මුළු ඵලදාව පැත්තෙන් කිව්වොත් එහෙම මුළු ඵලදාව වැඩි වෙන වේගය අඩු වෙන්න ගන්නවා. කියන්නේ අඩු වෙන වේගය වැඩි වෙනවා. හරි? මේවා පැහැදිලි කරලා දෙන ඕන තරම් පන්ති. ඊළඟට ඵලදාවයි පිරිවේ අතර සම්බන්ධයක් තියෙනවා. හරිද? මුළු ඵලදාව අඩු වෙන වේගයකින් වැඩි වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැය වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. සාමාන්‍ය ඵලදාව අඩු වෙන්න ගියාම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය වැඩි වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙනකොට ආන්තික පිරිවැය වැඩි වෙනවා. අහනවා ආන්තික පිරිවැය ස්ථාවර වේගයකින් පහළ වැටෙන්නේ. ආන්තික පිරිවැය පහළ වැටෙනවා කියන එක හරි ඊනවන ඵල ක්‍රියාත්මක වෙනකොට.
හැබැයි මේ ස්ථාවර වේගය කියන එකක් අපි දන්නේ නැහැ. ආන්තික පිරිවැය අඩුවන වේගයකින් අපි දන්නේ නැහැ. අපි දන්නේ පහළ වැටෙනවා කියලා විතරයි. සෝරි, ඉහළ නගිනවා කියලා විතරයි. ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය ඉහළ නගින්නේ. යන්නේ තමයි අපි දන්න උත්තරේ. ආන්තික නිෂ්පාදන ස්ථාවර වේගකින් වැඩි වෙනව නෑ. ඊනවන ඵල දිනකොට ආන්තික නිෂ්පාදනය අඩු වෙනවා. ආන්තික පිරිවැය තමයි මෙහෙම හරි ලකුණ වගේ වැඩි වෙන්නේ. ආන්තික නිෂ්පාදනය අඩු වේගකින් ඉහළ නගිනවා. වේග කතා අපි දන්නේ නෑ ආන්තික නිෂ්පාදනය. වේග කතා අපි දන්නේ මුළු බලදාවටයි මුළු පිරිවැයටයි. හරිද? එහෙනම් උත්තරේ ආන්තික පිරිවැය ඉහළ නගිනවා. උත්තරේ 3. 17 එක්තරා ආයතනයක නිමැවුම ශූන්‍ය වන විට එහි මුළු පිරිවැය 300ක් වේ. නිමැවුම බිඳුවයි. නිමැවුම බිඳුවයි. පිරිවැය જાති දෙකක් තියෙනනේ ආයතනයකට මුණ දෙන්න තියෙන. විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය. ඒතොර ආයතනයක මුළු පිරිවැය නිර්මාණය වෙන්නේ TC මුළු විචල්්‍ය පිරිවැය ධන මුළු ස්ථාවර පිරිවැය. ඒකක බිඳුවේදී TVC නෑ. හේතුව විචල්්‍ය පිරිවැය දරන්න වෙන්නේ නිෂ්පාදනයේ ප්‍රමාණය අනුව. හැබැයි TFC තියෙනවා. එහෙනම් ඒකක බිඳුවේදී මොකද්ද තත්ත්වය? TC සමානයි TFC. හරිද? එහෙනම් මේ ගානේ TFC කීයද? 300යි. හේතුව නිමැවුම ශූන්‍ය මට්ටමේදී පිරිවැය 300ක් තියෙනවා. ඒ තියෙන 300 ස්ථාවර පිරිවැයක් වෙනවා. ඒකක 5ක් නිෂ්පාදනය කරන විට මුළු පිරිවැය 630ක්. හරිද? ඒකක 5ක් නිෂ්පාදනය කරනකොට මුළු පිරිවැය 630ක්. ඒකක 5ේදී TC කීයද? 630ක්. මේ TC හැදෙන්න ඕනේ TVC ධන TFC කියන්නේ. TFC කියන එක නා ඒකක බිඳුවක් උනත් ඒකක 5ක් උනත් 10ක් උනත් කීයක් උනත් කෙටි කාලෙද වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්ට TFC කියලා එන්න ඕනේ 300ක්. එහෙනම් මේකෙදි TVC කීයද? 630ක්. මේ දෙකම එකතු කරාම මෙයා 300යි නම් මෙයා 330යි. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය නෙහන්නේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ ABC. ඒක හැදෙන්නේ TVC ධන Q ගේ. TVC 330යි Q කියන්නේ 5යි. හරිද? එතකොට එන්නේ 66යි. ලේසි ප්‍රශ්න ලියලා බලන්න. ඉතින් හිත දුක් විඳින්න එපා. 66 උත්තරේ 2. පහත 18 වෙනි ප්‍රශ්න බලමු. පහත සඳහන් කවරද පූර්ණ තරංකාරී වෙළඳපොළක ලක්ෂණ වන්නේද? A. අලුත් ආයතන වලට ඉතා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. හරිනේ. අබාධ ප්‍රවේශයක් තියෙනවා. භාණ්ඩ ප්‍රවේදනයක් නොමැත. හරිනේ. සමජාතීය භාණ්ඩ සපයන. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රයේ පූර්ණාමය. අන්න වැරදි. මා කලින් පේපරෙත් මේ කතාව කියලා දුන්නා. පූර්ණ නම් වෙන්නේ ආයතනයක ඉල්ලුම් වක්‍රය. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය සාමාන්‍ය පල්ලෙහාට වැවුම්වන ඉල්ලුම් වක්‍රය. එහෙනම් ඒක වැරදි. වෙළඳපොළ සිටින එක් ආයතනයේ සැපයුම් වක්‍රයේ පූර්ණ නම් වේ. ඒ මොකද්ද? සැපයුම් වක්‍රය අපි දන්නේ. ඉල්ලුම් වක්‍රය තමයි පූර්ණ නම් වේ. සැපයුම් වක්‍රය වෙන්නේ අර ආන්තික පිරිවැය වක්‍රයේ කොටස ABC ට උඩින් තියෙනවා. ඒ නිසා මේකේ හරි A සහ B පමණයි උත්තරේ 1. උත්තරේ 1. 19 වෙනි ප්‍රශ්නේ. පූර්ණ තරඟකාරී ආයතනයක පවත්නා නිමැවුම් මට්ටමේදී ආන්තික පිරිවැය 80යි, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 50යි, සාමාන්‍ය ස්ථාවර පිරිවැය 30යි. සහ භාණ්ඩයේ මිල 80යි. මෙම ආයතනය සම්බන්ධයෙන් කවරක් නිවැරදි වේද? ලියාගමු තියෙන ටික. මොකක් හරි නිමැවුම් මට්ටමක
MC 80යි. සාමාන්‍ය විචාල පිළිවෙල ABC 50යි. හරිද? ස්ථාවර පිළිවෙල AFC සාමාන්‍ය ස්ථාවර පිළිවෙලනේ 30යි. හරිද? ඊළඟට භාණ්ඩයේ මිල P. ඔයාට මතක නම් පූර්ණ තරංකාරී ආයතනයේ මේක P කියන්නේ. P සමානයි ඉල්ලුම සමානයි AR සමානයි MR. එහෙනම් P AR සහ MR ඔක්කොම කීයද 80. මේකෙන් හොයාගන්න පුළුවන් මොනවද? මේක හොයාගන්න පුළුවන් මෙන්න මේවා. ගොඩක් අය හොයාගන්නේ දැකපුවා මෙන්න මේක. මේකේ ලාභය හොයත හැකි. ලාභය හොයන්නේ කොහොමද? ලාභය හොයන්නේ AR ඍණ ATC වැඩි කරනවා Q ගේ. හරිද? මේකේ Q නැහැ. ඒ නිසා මුළු ලාභය හොයන්න බෑ. ඒකක ලාභය හොයාගත්තා. මේකේ AR 80යිනේ. AR 80යි. ATC කියන්නේ ABC දන AFC නේ. 80යි මෙයත් 80යි. ඒ නිසා මේ ආයතනය ආර්ථික ලාභ ලබන්නේ ප්‍රාමාණික ලාභ විතරක් ලබනවා කියලා කිව්වා. ඒක ඔන්න එකක් තියෙනවා. ආර්ථික ලාභ නැහැ. ලාභ බිඳුව. ඒ කියන්නේ ප්‍රාමාණික ලාභ විතරයි කරන්නේ. තව එකක් මේ කිව්වේ. මේ ආයතනයේ AR ABC ට වඩා වැඩිනේ. AR 80යි ABC තියෙන්නේ 50යි. ඒ නිසා නිෂ්පාදනයේ අඛණ්ඩව ඉන්න ඕනේ. හරි. ඔය දෙක නිකන් ගොඩක් අහලා මේ හොයාගන්න නැති මේක තමයි ලේසි මේක. ආයතනයක ලාභ උපරිම කරන නිමැවුම් මට්ටම හොයන්නේ MR සමානයි MC වල නිමැවුම් මට්ටම. මේකේ MR 80යි. MR කියන්නේ මිල. MC 80යි. එහෙනම් මෙයා ලාභ උපරිම කරන නිමැවුම් මට්ටමේ තමයි දැනට නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේකේ ලාභ වැඩි කරගන්න හෝ අඩු කරගන්න බෑ. මේ තමයි උපරිම ලාභය. හරිද? ඔන්න ඔය කාරණා තුන කියන්න පුළුවන්. ඔය ලාභ උපරිම කරන නිමැවුම් මට්ටමේදී තමයි උපරිම ලාභය හෝ අවම අලාභය ඉන්නේ කියන එක මම කලින් පේපර් එකක් කියලා දුන්නා. බලමු හරි ප්‍රකාශය. ආන්තික අයභාරයේ ආන්තික පිරිවැයට MR සමානයි MC නිසා ආර්ථික ලාභ ශූන්‍ය වෙයි. MR සමානයි MC නිසා නෙමෙයි ආර්ථික ලාභ නැත්තේ. AR සමානයි ATC නිසා. පැහැදිලිද? හරිද? මේ දෙන්න නම් එකයි කියලා හිත හදාගත්ත හැකි. AR උයි MR උයි හැම වෙලෙම එකයිනේ. ඒ නිසා මෙතෙන්ට AR සමානයි ATC කිව්වනම් හරි. AR සමානයි MC කියලා කියන්න බෑ. ආන්තික පිරිවැය කියලා එක කොහොමද ගන්න බෑ. මුළු අයභාරය මුළු පිරිවැයට වඩා අඩුයිලු. නෑනේ. මුළු අයභාරය මුළු පිරිවැයට සමානයි. වැරදි. මුළු අයභාරය මුළු පිරිවැයට වැඩි බැවි. වැඩිත් නෑ අඩුත් නෑ වැඩිත් නෑ. මිල සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා වැඩි. හරි. මිල කියන්නේ AR සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා වැඩි. ආර්ථික ලාභ ඍණ වේ. එහෙම වුණා කියලා ආර්ථික ලාභ ඍණ වෙන්නේ නෑනේ. ධන වෙන්නත් පුළුවන්. මිල සාමාන්‍ය මුළු පිරිවැයට මිල AR සාමාන්‍ය මුළු පිරිවැයට සමාන නිසා ආර්ථික ලාභ ශූන්‍ය යන්න උත්තරේ. පහ. දැක්කද? ලියාගත්තාම ළමයි උත්තරය ආයි හොයින් දෙන උත්තර ටික තියෙනවා. ඔයාට ආපු උත්තර මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා කියලා තමයි බලන්න. 20 ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතිය හැකි. අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙන්නේ අතිපයාධිකාරී. මං කිව්වේ එක්කෙනෙක් මොන හරි කළා මේකම කරනවා කියලා එහෙනම් උත්තරේ 1. 10 ඉඳන් 20 වෙනකම්. පහෙන් කීයද? හරි. 21 ප්‍රශ්නේ. කුටුම්බ සහ ව්‍යාපාර ආයතන වලින් පමණක් සමන්විත ආර්ථිකයක ආදායමේ චක්‍රීය ප්‍රවාහය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ වලින් මොකද්ද අනුකූල වෙන්නේ? අනුකූල වෙනවා කියන්නේ හරි වෙන්නේ මොකද්ද කියලා අහන්නේ.
හරි. කුටුම්බ හා ව්‍යාපාර විතරයි ඉන්නේ. කියන්නේ සරලාර්ථය. කුටුම්බ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න නේද? කුටුම්බ නෙවෙයි භාණ්ඩ හදන්නේ. කුටුම්බ නිෂ්පාදන සම්පත් භාවිතා කරන්න නෝනාතරනේ. නිෂ්පාදනය කරන්නේ තමයි සම්පත් භාවිතා කරන්නේ. ඒකත් හරි. කුටුම්බ නිෂ්පාදන සම්පත් සපයන්න නෝනාතරයි. ඒක හරි. කුටුම්බ තමයි නිෂ්පාදන සාධක දෙන්නේ. ඒවා තමයි ව්‍යාපාරාංශයට දෙන්නේ. ව්‍යාපාරික ආයතන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕෙති. ඒක හරි හොඳයි. අනිත් ටිකත් බලමු. ව්‍යාපාර ආයතන බදු එකතු කරන්න. බදු එකතු කරන්නේ රජය. මේ ආර්ථිකේ රජයක් නැහැ. ඉන්නේ කුටුම්බයි ව්‍යාපාරයි විතරයි. ඒක වැරදි. ව්‍යාපාර ආයතන නිෂ්පාදන සම්පත් සපයන්න නෑ. ඒගොල්ලෝ තමයි සම්පත් ඉල්ලන්නේ. උත්තරේ 3. 22. දලදේශීය නිෂ්පාදිතය නිර්වචනය කරනු ලබන්නේ පහත ප්‍රකාශයන්ගෙන් මොකෙන්ද? පළවෙනි ප්‍රශ්න. දෙන ලද කාල පරිච්ඡේදයක් තුලදී ආර්ථිකයේ විසින් නිෂ්පාදනය කරන ලබන මුළු නිමැවුම නෙමෙයි. සමහර ඒවා අතරමැදි යෙදුම් කියලා අපි අයින් කරනවා. ඒ නිසා අවසාන නිමැවුම් කියන එක තියෙන්න ඕනේ. ඒක වැරදි. දෙවෙනි උත්තරේ. දෙන ලද කාල පරිච්ඡේදයකදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරන ලබන සියලුම නිමැවුම් නෙමෙයි ආයි. අවසාන නිමැවුම් කරේ වැරදි. දෙන ලද කාල පරිච්ඡේදයක් තුලදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරන සියලුම අවසාන භාණ්ඩ හා සේවාවල මුළු වෙළඳපොළ වටිනාකම. හරි. සාමාන්‍ය දුරකට හරියට හරියට දාගෙන තොටි වල. දෙන ලද කාල පරිච්ඡේදයකදී දේශීය වෙළඳපොළේ අලෙවිකරණ නිෂ්පාදිතය කියන්නේ අලෙවිකරණය නෙමෙයි හදපු ඒවා. මොකද දේශීය වෙළඳපොළේ අලෙවිකරණ ආනයනය කරපුවා. ඒක දලදේශීය නිෂ්පාදනය කරන්නේ නැහැ. 5. දෙන ලද කාල පරිච්ඡේදයක් තුළදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරන ලබන සියලුම අවසාන භාණ්ඩ හා සේවාවල මුළු වෙළඳපොළ වටිනාකමින් අපනයන භාණ්ඩ සේවාවල වෙළඳපොළ වටිනාකම අඩු කළ පසු ලැබෙන ආදය. අපනයනේ අඩු කරන්න ඕනේ නැහැ. අපි හැදුවා නම් දලදේශීය නිෂ්පාදනය ගන්න ඕනේ. එහෙනම් ඒකත් වැරදි. තුන්වෙනි එක තමයි මෙතන තියෙන එක හොඳම උත්තරය. හරි. 23. දල ජාතික ආදාය මිනුම් කිරීමේදී ඒට ඇතුළත් නොවන්නේ මොකද්ද? හරි. ඇතුළත් වෙන්නේ නැත්තේ. සේවා ව්‍යුක්තිකයන් සඳහා ලබා දෙන මූල්‍ය ආධාර. ජාතික ආදායම. ජාතික ආදායම කියන්නේ මේ දලදේශීය නිෂ්පාදිතයේ විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම එකතු කළාම. ඒතර දලදේශීය නිෂ්පාදන සංක්‍රාම ගන්නෙ නෑ. ඒ නිසා ජාතික ආදායම සංක්‍රාම වෙන්නේ නැහැ. ඒක ඇතුළත් වෙන්නේ නැහැ. ඒක හරි. කොටස් හිමියන් වෙත ලබා දෙන ලාභාංශ. ඔය සුද්ධ ප්‍රාථමික ආදායම කියන්නේ සාධක ආදායමනේ. ලාභාංශ කියන්නේ සාධක ආදායමක් ගන්නවා. රඳවා ගන්න ලබන බදු සමාගම් විසින් ගන්නවා. ඉඩම් හිමියන් වෙත ගෙවන ලබන කුලී. මොකද සමාගම් ලාභ කියන්නේ ආදායම් ප්‍රවේශයේදී සාධක ආදායම් වල නැත්නම් අර දල මෙහිම අතිරික්තයේ කෑල්ලක්. එතකොට ඒකම ජාතික ආදායම වල තියෙනවා. ඉඩම් හිමියන් වෙත ගෙවනු ලබන බදු කුලී. ඒකත් සාධක ආදායම. සම්පත් හිමිකරුවන් වෙත ගෙවනු ලබන දේපල ආදායම් ගන්නවා. පළවෙනි එක තමයි ගන්න. හරි. 24 වෙනි ප්‍රශ්නේ ලොකු විස්තරයක් දීලා යනවා. මේ ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදනය කීයද කියලා. ප්‍රශ්නේ කියවමු. කර්මාන්ත 3කින් පමණක් සමන්විත කල්පිත ආර්ථිකයක් උපකල්පනය කරන්නලු. ඒ ඇස්සේ අපේ ලකුණු ටික මැකිලා ගියා. එකේ ඉඳන් 6 වෙනකන් 6න් කීයද? 7 ඉඳන් 15 වෙනකන් 9න් කීයද? 16 සිට 20 දක්වා 5න් කීයද? හරි. දැන් අපි ඉන්නේ 24 වෙනි ප්‍රශ්නේ. කර්මාන්ත 3යි තියෙන්නේ. ඒ කර්මාන්තය ඒ කියන කර්මාන්තය මිලියන 30ක ආනයන යෙදවුම් භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබන තව නිමැවුම මිලියන 100කට B කියන කර්මාන්තය විකුණනවා. එතකොට A කියන එකේ නිමැවුම 100යි. හරිද?
යෙදවුම් 30යි. හැබැයි මේ යෙදවුම් ලංකාවේ හදපුවා නෙමෙයි. ආනයනය කරපුවා. එතකොට මෙයා ආර්ථිකයෙන් එකතු කරලා තියෙනවා මිලියන 70ක අගයක්. B කර්මාන්තයේ වෙත තමයි මේ මිලියන 100 එන්නේ. මේ මිලියන 100 ඒ විකුණන්නේ B ට. නිසා මෙයා මේක හදලා මෙයාටයි දෙන්නේ. එතකොට මේ මිලියන 100 B ගේ යෙදවුම් වෙනවා. පැහැදිලිද? B කර්මාන්තයේ ආනයන කිසිවක් භාවිතා නොකොට මේක මිලියන 300ක් කරනවා. මේක යා විකුණනවා 300කට. එතකොට එයා ආර්ථිකය එකතු කරනවා 200ක්. ඊළඟට C කියන කෙනා තවත් මිලියන 60ක් වටිනා නිමැවුම් විදේශ රටකට අපනයනය කරයි. හරිද? C කර්මාන්තයේ වෙත අලෙවි කරන අතර තවත් ඒවා විදේශ රටකට අපනයනය කරනවා. ඒතකොට ඇත්තට මෙතන ගාන තවත් මිලියන 60ක් වටන. ඒතකොට මෙතන ඔක්කොම 360යි. C ට විකුණුවා 300යි එයාගේ දවුම් වෙනවා 60ක් පිටරටට යනවා. එයා ඒකට ලංකාවට එන්නේ නැහැ නේද? ඒතකොට මෙයා ආර්ථිකයේ තිබුණු මුළු ගාන 260යි. හරිද? එයාගේ මුළු නිමයම 300 නෙමෙයි 360යි. 300 කියන්නේ C ට විකුණු ගාන. C කර්මාන්තයේ මිලියන 30ක ආනයන දවුම් භාවිතා කළා. එතකොට මේ B ගෙන් ගත්ත දවුම් 300යි ආනයනය කරපු දවුම් එක 330යි. හරිද? රුපියල් මිලියන 30ක ආනයන දවුම් භාවිතා කරමින් රුපියල් මිලියන 500කට අවසාන පාරිභෝජන අලෙවි කරනවා 500. එයා ඉන්නේ 170යි. හරි. එතකොට උත්තරේ 170යි 70යි 240යි 240යි 260යි 500. රුපියල් මිලියන 500. මම ඕක හැදුවේ එකතු කළාගේ ක්‍රමයෙන්. ඕක අවසාන නිෂ්පාදක ක්‍රමයෙන් ගන්න පුළුවන්. මේකේ අවසානයේට මේක නැවතිලා තියෙන්නේ මිලියන 500ක. හරිද? හරි. මෙන්න මෙහෙම ගන්න ඔයා හිතන් ඉන්නවා නම් හරිද? මතක තියාගන්න මේ වගේ ප්‍රශ්නයක මේකේ විදේශාංශයක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක අන්තිම එක මෙන්න මෙහෙම අරගෙන හරියන්නේ නැහැ. මේකේ එක හරි වගේ පේනවා. ඒකයි මට මේක පැහැදිලි කරන්න ඕන. ඔයා ඉගෙනගෙන තියෙනවා දලදේශී නිෂ්පාදක ගන්න එක එකතු කළාගේ ක්‍රමයක් හරි අවසාන නිෂ්පාදක ක්‍රමයක් හරි කියලා. අවසාන නිෂ්පාදනය 500 විතරක් අරන් හිටියොත් මේකේ විදේශාංශයක් තියෙනවනේ දලදේශීය නිෂ්පාදිතය කීයද කියලා අහන්නේ. හරිද? දැන් එතකොට දලදේශීය නිෂ්පාදනයෙන් ටිකක් අපි අපනයනය කරනවා. ඕකේ අපනයනය කරපු ප්‍රමාණ බලන්න. ඕකේ අපනයනය කළා B කියන එකේ 60ක්. X export 60ක් තිබ්බ B ගාව. මෙන්න මේ 300 360 උනේ ඒක. ඊළඟට ආනයනය කළා A කියන එක්කෙනා 30ක් මේ තියෙන ඒ 30. මෙයා කෙලින් මේ යෙදවු මුකුම ආනයනය කළා. ඊට පස්සේ C කියන එක්කෙනා තව 30ක් ආනයනය කළා. එහෙනම් අපනයනත් ආනයනත් 60යි. එහෙනම් මෙතන x ඉන්නේ සුද්ධ අපනයන බිඳුවයි. ඒ නිසා තමයි මේ දෙක සමාන වෙන්නේ. හරිද? නැත්නම් දලදේශීය නිෂ්පාදනය හොයන ගානක විදේශාංශයක් තිබ්බොත් මේ අන්තිම එකේ වටිනාකම විතරක් අරගෙන හරියන්නේ නැහැ. දැන් සරල උදාහරණයක් විදියට හරිද? උදාහරණයක් විදියට මම කිව්වොත් මේ ගානේ මෙයා ගන්න 20යි කියලා. පැහැදිලිද? මෙයා ආනයනය කරන්නේ 20යි කියලා හිතන්නකො. මෙයා ආනයනය කරන්නේ 20යි. අර 30ක් ආනයනය කරන්නේ නැහැ. ඒතකොට මෙතන ගානේ ඉන්නේ 320යි. එතකොට මෙතන 180ක් එනවා. එතකොට මෙතන උත්තරේ 510ක් වෙනවා. හැබැයි මෙයා තාම 500යි. තේරෙනවද මං කිව්වේ? මේ ගානේ මේ අවසාන නිමැවුමේ අගයයි එකතු කළාගේ උත්තරේ සමාන වෙන්නේ මේකේ x ඍණ m තිබුණාට දලදේශීය නිෂ්පාදනය ගන්නකොට සුද්ධ අපනයන
හරිද? ශුද්ධාපනයන ගලපන්න ඕන. හැබැයි ගලපුවේ නැතත් අවුලන්නේ මේකේ අගේ බිඳුවයි. ගැලපුවත් ඉතින් එකම දේ වෙන්නේ. හරිද? එකතු කරලාගෙන් ගත්තොත් උත්තරේ වරදින්නේ නැහැ. හරි. ඊළඟට අහන්නේ 25 වෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ සාර්වවාර්තික සමතුලිත. ඒ පාඩම අපි තාම කරලා නැහැ. 21 ඉඳන් 24 වෙනකම්. හතරෙන් කීයද? හරි. ඊළඟ පාඩම් දෙකම අපි කරලා නැහැ. ඒකට මේකේ 28 වෙනි ප්‍රශ්නේ වෙනකම් තියෙන්නේ සාර්වවාර්තික සමතුලිතය. 29 ඉඳන් 34 වෙනකම් තියෙන්නේ මුදල් බැංකු මිල මට්ටම් කියන පාඩම. ඒ නිසා මේ දෙකම අපි අමතක කරලා 35 ඉඳන් පටන් ගමු රාජ්‍ය ආර්ථිකය. 35. 35 වෙනි ප්‍රශ්නේ. කිසියම් භාණ්ඩයක් පාරිභෝජනය කිරීමේදී ධන බාහිරතා ජනනය කරන විට එබඳු භාණ්ඩයක වෙළඳපොළ සමතුලිතය පිළිබඳ කවරක් සඳහන් කළ හැකි වේද? ධන බාහිරතා තියෙන රූපයක් අපි අඳිමුද? මොකේද ධන බාහිරතා තියෙන? පාරිභෝජනය. හරි. මෙන්න රූපේ මේ තමයි ඉල්ලුම් වක්‍රය හෙවත් ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ වක්‍රය. සැපයුම් වක්‍රය හෙවත් ආන්තික පෞද්ගලික පිරිවැය වක්‍රය. වෙළඳපොළ සමතුලිත මිල ප්‍රමාණය මේ තියෙන්නේ. පාරිභෝජනයේ ධන බාහිරතාවයක් නම් බාහිර පාර්ශ්ව ප්‍රතිලාභ තියෙන නිසා ආන්තික සමාජ ප්‍රතිලාභ තියෙන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා උඩින්. එතකොට එකපාරකට එක වක්‍රය වෙනස් කරන්නේ එහෙනම් NCS එකෙත් මේකම තමයි. අපි සමාජ ප්‍රශස්තිය එන්නේ Q1. ඒ වගේ වෙලාවක ඇත්තටම අපි ඌණ පරිභෝජනයක් කරන්නේ. දැන් බලමු මේකේ තියෙන උත්තර. ආන්තික සමාජ ප්‍රතිලාභය MVS ආන්තික පෞද්ගලික පිළිවෙලට වඩා අඩුයි. මේකට වඩා මේක අඩුයි ගැලපෙන්නේ නැහැ. අයින් කළා දා. ආන්තික සමාජ ප්‍රතිලාභය මේදී ආන්තික සමාජ ප්‍රතිලාභය ආන්තික පෞද්ගලික ප්‍රතිලාභයට වඩා විශාලයි. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභය විශාල. ඒක හරි. ඒක හරියට දාගන්න. තුන්වෙනි එක. ආන්තික සමාජ පිළිවෙල. මේදී ආන්තික සමාජ පිළිවෙල ආන්තික සමාජ ප්‍රතිලාභ වලට වඩා වැඩි. මේ දෙක අතර අඩු වැඩියක් අපිට කියන්න බෑ. ඊළඟට 4 ආන්තික සමාජ පිළිවෙල ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. ඒ දෙකත් අතරත් ගැළපීමක් හදන්න බෑ. ආන්තික සමාජ පිළිවෙල ආය ආන්තික සමාජ ප්‍රතිලාභ වලට සමාන වෙයි කියලා කියන්නේ ආන්තික සමාජ පිළිවෙල. මේකනේ ආන්තික සමාජ පිළිවෙල. ආන්තික සමාජ ප්‍රතිලාභ වලට සමාන වෙන්නේ සමාජ ප්‍රශස්තියේදී. හරිද? ඒක ඇත්තටම හදන එක නෙමෙයි තමයි හදන්න ඕන එක. හරි? ඒක ඇත්තටම හදන එක නෙමෙයි. ඒ නිසා උත්තරේ තමයි 3. නෙමෙයි 2 නේ. ආන්තික සමාජ ප්‍රතිලාභ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභට විශාලයි 2. 36 වෙනි ප්‍රශ්නේ ආණ්ඩුව අසමත් වීම නමින් ආර්ථික විද්‍යාඥයන් විසින් හඳුන්වන ලබන සංසිද්ධියට වඩාත්ම බලපාන්න පුළුවන් සාධකයේ මොකක්ද කියලා අහනවා. ආණ්ඩුවේ අසමත් වීම කියන්නේ වෙළඳපොළ අසමත් වීම අයින් කරන්න කියලා රජයේ මැදිහත් වෙලා ආණ්ඩුවේ තියෙන ආවේනික දුර්වලතා කරන කොටගෙන වෙළඳපොළ අකාර්යක්ෂමතා අයින් වෙනවා වෙනකොට තව තවත් කුරුල් වෙනවා. ඇතැම් භාණ්ඩ නිෂ්පාදනයේදී ඍණ බාහිරතා තියෙන එක. ඒක ආණ්ඩුවේ අසමත් වීම නෙවෙයි ඒක වෙළඳපොළ අසමත් වීම. අවගුණ භාණ්ඩ තියෙන එකත් එහෙමයි. ආදායම ධන ව්‍යාප්තිය අසමාන කියන එකත් වෙළඳපොළ අසමත් වීම. අපූර්ණ තරගයේ පැවතීම ඒකත් වෙළඳපොළ අසමත් වීම. දේශපාලන ස්වාර්ථය කියන එක ආණ්ඩුවේ අසමත් වීම. 5 උත්තර 36ට 5. 37 ශුද්ධ පොදු භාණ්ඩයක් තවත් එක් අතිරේක පාරිභෝගික වෙත සැපීමේ ආර්ථික පිළිවෙල ගැන මොකද කියන්න පුළුවන්? ශුද්ධ පොදු භාණ්ඩ කියන්නේ අපි සාමූහිකව පරිභෝජනය කරන්නේ. අමතර එකිනෙක පරිභෝජනය කරන්න දෙන පිළිවෙලක් කියන්නේ නැහැ. ශූන්‍යයට සමානයි 37ට 2.
හරි. ශ්‍රී ලංකාවේ බදු ව්‍යාපාරයේ මූලාශ්‍රය දැන් ඔය ඉස්සර නම් සාමාන්‍යයෙන් විදිහට ගත්තොත් උත්තරේ තමයි අපිට ලොකුම තනි බද්ද තමයි එකතු කළාගේ මත බදු කියන එක වැට් කියන එක. ඊට පස්සේ ඉන්නේ නිෂ්පාදන බදු කියන එක. තුන්වෙනි එක එනවා මේ ආදායම් බදු කියන එක. හරි. නමුත් මේ මෑත කාලීනව කරපු බදු ප්‍රතිසංස්කරණත් එක්ක මෑත කාලේදී මොනවද කරන්නේ බදු ප්‍රතිසංස්කරණ? බදු ප්‍රතිසංස්කරණ තමයි අපි වැට් බද්ද 115 සිට 108 දක්වා අඩු කළා. එතකොට ඒත් එක්කම බදු අනුපාත ටිකක් අඩු වෙනවා. හරිද? මේ වෙනස්කම් කළේ 2019 අවුරුද්දේදී 2019 අග තමයි මේවා කළේ. හරිද? ඊළඟට ආදායම් බදු වලට ආදායම් බදු ප්‍රතිසංස්කරණ ගෙන අවුරුදු 50ක් ගෙනාවනේ. ඒ පනත ගෙනාවේ 2017 ඒක 2018 අප්‍රේල් පළවෙනිදා තමයි භාවිතයට ගත්තේ. හැබැයි 2019 ඒකේ බදු අය කරන ආදායම් මට්ටම් නැවත වෙනස් කළා. කලින් නම් ලක්ෂ 6ක් තමයි බද්දෙන් නිදහස් වුනේ. ලක්ෂ 6ට වැඩිය බදු ගෙවන්න ඕන. ඒ ලක්ෂ 6 තිබ්බ සීමාව ගෙනාව ලක්ෂ 30ට. හරිද? ඊයනේ ලක්ෂ 30ට වැඩිය තමයි බදු ගෙවන්න ඕන කියලා. ඒකට ප්‍රධාන හේතුවකුත් තිබුණා. ලක්ෂ 6යි කියලා කියනමයි මාසෙකට 50000යිනේ. ඒක මාසෙකට 50000ට වැඩි ඔක්කොම බදු ගෙවනවද කියලා බැලුවොත් එහෙම උත්තරේ ඉන්නේ ගොඩක් අය බදු ගෙවන්නේ නැහැ. ලංකාවේ තියෙන්නේ සොරතක්සේරු බදු ක්‍රමයක්. මට බදු ගෙවිය යුතු ආදායමක් තියෙනවා මං ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. හරිද? 50000ට වැඩි වුණ ගමන් ගිහිල්ලා ආදායම් දෙපාර්තමේන්තුවට කියලා බදු ගෙවන රටාවක් නැහැ. ගෙව්වත් ඒ බද්ද ඊටාම පොඩි ගාණක් ඉන්නේ. හරි? උදාහරණයක් විදිහට ලක්ෂ 10ක් ආදායම තියෙන අයගේ ඉතුරු ලක්ෂ 4ට 100ට 4 ගානේ තමයි බදු ගෙවන්න තිබ්බේ. ඒතකොට ලක්ෂ 4ට 104යි කියලා කියන්නේ රුපියල් 16000යි අවුරුද්දට. රුපියල් 16000 බෙදුවොත් එහෙම 12න් ආණ්ඩුවට මේ මිනිස්සයාගෙන් ආදායම් විදියට මාසෙකට හම්බෙන්නේ රුපියල් 1000ට පොඩ්ඩක් වැඩි ගාණක්. ඒතකොට මේ මිනිස්සයාගේ බදු ලිපි වුණු පවත්වන්න ඒක බදු ගෙවන්න නැත්නම් ඒකව හඹාගෙන ගිහිල්ලා බදු ගෙවහන් කියලා කියන්නේ. ගෙවන්න නැත්නම් අඩු ගාණ ඊට වඩා දඩ ගාණක් යනවා. ඒතර ඇත්තටම දඩේ වදින්නේ බදු නොගෙවපු එකට නෙමෙයි ආණ්ඩුවට. ඒතර පොඩි එහෙම කතාවක් තියෙනවා. දැන් මම මේක කියන්න හැදුවේ මේ බදු ඔක්කොම වෙනස් වීම බලපාන්නේ 2020 කියන අවුරුද්දට. හරිද? 2020ට අනුව අපේ ආදායම් ප්‍රධාන වශයෙන් හම්බෙලා තියෙන්නේ එකතු කළ අගේ බද්ද, ඒක තමයි ප්‍රධාන බද්ද. හරිද? දෙවෙනිය එකතු කළ අගේ බද්ද නෙමෙයි නිෂ්පාදන බද්ද. නිෂ්පාදන බද්ද කියන්නේ ඔය මේ මත්පැන් දුම්වැටි වගේ ඒවට ආනයනික භාණ්ඩ වලට එන බද්දක් පනවනවා. භාණ්ඩේ මිල අදාළ වෙන්නේ නැහැ. භාණ්ඩ එක කියලා මෙච්චරක් කියලා. හරි? ඒකක බද්ද. ඒක තමයි දැන් ප්‍රධාන බද්ද. එක නිෂ්පාදන බද්ද, දෙක එකතු කළ අගේ මත බද්ද, තුන්වෙනි එක ආදායම් බද්ද. හරිද? තුන්වෙනි එක තීරු බද්ද වෙන්න තිබුණා. නමුත් ආනයන සීමා ක්‍රියාත්මකයි ගිය අවුරුද්දේ. ඒතකොට 2020 කියන්නේ ආර්ථික විශ්ලේෂණයට එච්චර හොඳ වර්ෂයක් නෙමෙයි. සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි අවුරුද්දේ තිබුණේ. මම වාට කිව්වා මහ බැංකු වාර්තාවට අදාළව 2020 දැන් නිකුත් කරලා තියෙන බොහොම ළඟදී ඒක විශ්ලේෂණය කළා. ඔයාලට වැදගත් දත්ත ටික මම මේකෙදි වෙනම ටියුට් එකක දෙනවා. දැන් ඔක උත්තරේ ලියා ගන්න. ඔතන උත්තරේ නෑ. 2018 ගන්න. නිෂ්පාදන බදු එකතු කළ අගේ මත බද්ද සහ ආදායම් බද්ද. 39 ආර්ථික පසුබැසීමක් සමනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. හරි. ආර්ථිකයක් අවපාතයක ඉන්නවා කියන්නේ ආර්ථිකයේ එන්නේ සංකෝචනය වෙනවා. ආර්ථික ප්‍රසාරණය කරන්න මිනිස්සු අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එතකොට
වැඩි කරන්න ඕනේ ආණ්ඩුවේ වියදම. හරිද? මුදල් සැපයුම වැඩි කරනවා කියන එක හරි මුදල් සැපයුම කියන එක මූල්‍ය ප්‍රතිපත්තිය. ආණ්ඩුවේ වියදම වැඩි කරනවා. මේ ගැන ලොකුවට කලබල වෙන්න එපා. මේ ප්‍රතිපත්ති වලින් කොහොමද ආර්ථික අපගමනයක් නවත්වන්නේ කියන එක තියෙන්නේ සාර්වත්‍රික සමතුලිතය සහ මුදල් බැංකු මිල මට්ටම් කියන පාඩම් දෙකේ. ඒ දෙක කරලා නැහැ. ඒ නිසා ලොකුවට ඒක කලබල වෙන්න එපා. මේකේ උත්තරේ තමයි ආණ්ඩුවේ වියදම. ඒතොර ඇත්තටම 35 ඉඳන් 38 වෙනකන් සහ වෙනම තිබ්බා 39. නෙමෙයි 40 නේ. 37 වෙනකන් සහ 39. ඒතොර මෙතන තියෙන ඔක්කොම ප්‍රශ්න හතරක්. හරි 40 වෙනි ප්‍රශ්නේ 40 වර්තමානයේ ශ්‍රී ලංකාවේ අපනයනවල ප්‍රධාන දිශානතිය සහ ආනයන ප්‍රධාන මූලාශ්‍රය අපනයන දිශාව තමයි ලංකාවේ වැඩිම ප්‍රමාණය අපනයනය කොහෙද? ඇමරිකා එක්සත් ජනපදයට ආනයනය කරන්නේ චීනයෙන්. දෙක හැබැයි 2018 ඕකේ 2018 තෝරනවා ඇමරිකා එක්සත් ජනපද සහ චීන 41 කිසියම් රටක වෙළඳ අනුපාතය එහි පාද වර්ෂයේ අගය වෙන 100 සිට පසු වර්ෂයේ 130 දක්වා වැඩි වෙලා තියෙනවා. අපනයන මිල සහ ආනයන මිලෙහි කවර වෙනසක් මේ සඳහා බලපාලා තියෙනවා. හරි. මොකක්ද කියන්නේ? වෙළඳ අනුපාතය. වෙළඳ අනුපාතය හොයන්නේ කොහොමද? අපනයන මිල දර්ශකය බෙදීම ආනයන මිල දර්ශකය වැඩි කරමු 100. හරි. පළවෙනි අවුරුද්දේ මේකේ අගය 100යි කියලා තිබ්බලු. හරිද? ඒතකොට අපි හිතමු පළවෙනි අවුරුද්දේ අංක 1 කියන අවුරුද්දේ අපනයන මිලක් 100යි ආනයන මිලක් 100යි මේක 100න් වැඩි කරාම උත්තරේ 100යි. ඔහොමයි ඇවිල්ලා තියෙන්නේ කියලා හිතන්න. දැන් ඊළඟ අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ උත්තරේ ඉන්න ඕනේ 130ක්. හරි 100ක් කොහොමද තියෙනවනේ. දැන් මෙන්න මේ අගයන් දෙකේට මොන වගේ උත්තර දෙන්නේ කියලා අහන්න. අපනයන මිල දර්ශකය 130කින් අඩු වුණා. අපනයන මිල දර්ශකය 130කින් අඩු වුණා නම් මේ 100 තිබ්බ එක 130කින් අඩු වෙනවා කියන්නේ 70 වෙන්න ඕනේ. මේ වෙනස ගන්න ලේසි වෙන තමයි 100 ගත්තේ. ඒතකොට 100ට ගණන් ගන්න ලේසි. ඊට පස්සේ ආනයන මිල 110කින් වැඩි වුණා. 100න් 110 කියන්නේ 110ක්. හරිද? දැන් අපි උත්තරේ හදලා බලමු. 130ක් එනවද? 70 බෙදීම 110 වැඩි කිරීම 100. 63යි ගාණක් එන්නේ. එහෙනම් මේ උත්තරේ වැරදි. සමාන නැහැ 100. ඊළඟ උත්තරේ ගමු. අපනයන මිල දර්ශකයේ 120කින් අඩු වුණොත් 80යි. ආනයන මිල 120කින් අඩු වුණොත් 90යි. වැඩි කරනවා 100. අපිට මේකේ උත්තරේ ඕනේ අපි බලන්න ඕනේ 130ක් වෙනවා කියලා විතරයි. 80 බෙදීම 90 130යි. හරිද? 80 බෙදීම 90 මේක මෙහෙම බලන්නත් පුළුවන්. දැන් මේකෙන් මේක බෙදුවහම උත්තරේ එකට අඩු වෙනම් කීයටවත් 130ක් එන්නේ නැහැ. 100න් වැඩි කරාම 130ක් එනවා. මෙතන මේකෙන් මේක බෙදුවහම උත්තරේ 1.3ක් එනවා. ඒතකොට අනිවාර්යෙන් උඩෙන් කියන වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතනින්ම කිව්ව හැකි වැරදි කියලා. ගණන් හදලා බලන්න දෙයක් නැහැ. කියන්නේ නැහැ හදලා බලන්න. තුන්වෙනි එක 130කින් වැඩි වුණා. එහෙනම් අපනයනේ 130යි. ආනයනේ වෙනස් වුන්නේ නැහැ. ඔය දෙන උත්තරේ බිංදුවයි 13 10 130යි මේ දෙක. තුන්වෙනි උත්තරය දැක්කා. අදන් දෙක උත්තර ඉතුරු එකත් උනා හදලා බලමු. අපනයන මිල දර්ශකයේ 110 වෙනවා. 110යි. ආනයන මිල දර්ශකයේ 100ට
20කින් අරුණා 80යි. ඒක නිකන් හරි වගේ තමයි. මොකද උදේ කියලා වැඩි 110 බෙදුව 80ෙන් එතකොට එනවා 137යි සම්භාව. එන්නේ ළඟට එනවා නමුත් මේකේ උත්තරේ හරි කියලා අපි හරියටම දන්නවා. අපනයන නිදර්ශන වෙනස් වුන්නේ නැහැ නේද 100යි පස්සේ උත්තරේ 100ට 10කින් වෙනවා 130යි. ඒතර ඉන්නේ නැහැ කොහොමද උත්තරේ? ඒකට වඩා අඩු ගන්නේ. හරි. 42 කිසියම් රටක වෙළඳ ශේෂ අතිරික්තය ඉහළ යාමට හේතුවක් වන වෙළඳ ශේෂය කියන්නේ ආනයන අපනයන වල පරතරය ඉහළ යනවා. දේශීය උද්දමන ඉහළ යනවා. නෑ දේශීය උද්දමනය වැඩි වුණාම අපනයන අඩු වෙනවා. ආනයන වැඩි වෙනවා. කලින් පේපර් දෙකේම ඉහළ දුන්නා. ඊළඟට ආනයන පහළ යාම සහ අපනයන ඉහළ යාම. හරියට වෙළඳ ශේෂ අතිරික්තය වැඩි වෙනවා. ආනයන අඩු වුණාම වෙළඳ ශේෂය වැඩි වෙනවා. අපනයන ඉහළ ගියාම වෙළඳ ශේෂය වැඩි වෙනවා. හරි. වෙළඳ හවුල්කාර රටවල් විසින් තීරුබදු පැනවීම. තීරුබදු වෙනොත් අපනයන අඩු වෙනවනේ. වැරදි. රට තුළට ගලා එන ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඉහළ යනවා. ඍජු විදේශ ආයෝජනයේන්නේ මූල්‍ය ගිණුමට. ඒකෙන් නෑනේ වෙළඳ ගිණුමට. ඒක වැඩිවීමක් තියෙනවා නමුත් වෙළඳ ගිණුමට එන්නේ නෑ. වැරදි. විවහාර මුදල් ලේඛකයේ අගේ ඉහළ යාම. අපේ මුදලේ අගේ ඉහළ ගියාම මොකද වෙන්නේ? ආනයන ලාභ වෙනවා. ඒතකොට ආනයන වැඩි වෙනවා. අපනයනකාරීන්ට හම් වෙන ගාන අඩු වෙනවා. ඒතකොට අපනයන අඩු වෙනවා. ඒ නිසා අතිරික්තය අඩු වෙන එකයි ඒකින් වෙන්නේ. උත්තරය 2. හරි. 40 ඉඳන් 42ට තුනෙන් කීය? 43 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මම මේ වෙලාවේ කියන්නේ 2016 17 මානව සංවර්ධන එකයිලා මේ සංඛ්‍යාදත්ත සම්බන්ධ ප්‍රශ්නය නිසා. 44 පහත දැක්වෙන රූප සරහන වලින් පෙන්වුම් කරන්නේ ජපාන් යෙන් සඳහා ඇති විදේශ විනිමය වෙළඳපොළෙහි ශ්‍රී ලංකා රුපියල් සඳහා ඇති ඉල්ලුම සහ රුපියල් සඳහා ඇති සැපයුමයි. හරි. කේ ලක්ෂයේදී ආරම්භක වශයෙන් වෙළඳපොළ සමතුලිත වී ඇත. කෝකේ ඒ කිය ලක්ෂයක් තියෙනවා. හරි. ශ්‍රී ලංකාව මෝටර් රථ ආනයනය මත තීරුබදු සැලකිය යුතු පරිදි පහත හෙළීම නිසා ආනයනය කරනු ලබන මෝටර් රථ සඳහා ඉල්ලුම වැඩි වීමෙන් විදේශ විනිමය වෙළඳපොළෙහි ඇතිවිය හැකි අලුත් සමතුලිතය මොකක්ද? ළමයි මේ වගේ රෝගපාන දුන්නා මුලින්ම හොයාගන්න මේක ඇදලා තියෙන්නේ ඍජු ක්‍රමයටද වක්‍ර ක්‍රමයටද කියලා. නැත්තම් මිල කියවීමද පරිමාව කියවීමද බලන්න. ඍජු ක්‍රමයට නම් ඇදලා තියෙන්නේ අඳින්න ඕනේ විදේශ මුදලට තියෙන ඉල්ලුම සහ සැපයුම. ඒ කියන්නේ යෙන් එකට තියෙන ඉල්ලුම සැපයුම තමයි අඳින්න ඕනේ. මේකේ තියෙන්නේ යෙන් එකකට තියෙන ඉල්ලුම සැපයුම නෙමෙයිනේ. හරිද? මේකේ තියෙන්නේ ජපාන් යෙන් සඳහා ඇති විදේශ විනිමය වෙළඳපොළෙහි රුපියල් සඳහා ඇති ඉල්ලුම සැපයුම. ඒකනේ උත්තරේට ඇවිල්ලා තියෙන්නේ එක අක්ෂයක් රුපියලක මිල. අනිත් එකක් ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය. ඒතකොට මේකේ එන්නේ විනිමය අනුපාතය කියන්නේ මෙහෙම. අපි සාමාන්‍යයෙන් කියන්නේ yen එකක් කීයද කියලානේ. මේකේ කියන්නේ වක්‍ර ක්‍රමයකට. හරිද? yen 3න් 1යි. yen වල අංක මට මතක නැහැ. කොහොම එකක් තියෙන්නේ. හරි. දැන් බලන්න මෝටර් රථ ආනයනය නිසා තීරුබදු අඩු කළාම මෝටර් රථ ආනයනය වැඩි වෙනවා. ඒක දන්නවනේ. මෝටර් රථ ආනයනය වැඩි වෙනවා. ආනයනය වැඩි වුණාම අපේ රටට යෙන් ඕන ප්‍රමාණය වැඩි වෙනවා. යෙන් වල ඉල්ලුම වැඩි වෙනවා. යෙන් ඉල්ලුම වැඩි. අපේ රටේ මිනිස්සු යෙන් හොයන ඕගා. යෙන් හොයන්න නිකම් බෑනේ. රුපියල් දීලා තමයි යෙන් ඉල්ලගෙන යන්නේ. විදේශ විනිමය වෙළඳපොළ කඩයක් කියලා අපි උපකල්පනය කළේ. යෙන් ඕන මිනිහා යෙන් ගන්න නෙන්නේ. එයා එන්නේ රුපියල් අරගෙන. යෙන් වලට ඉල්ලුමක් ඇති කරන එක මොකද කරන්නේ? රුපියලට සැපයුමක් ඇති කරනවා. හරිද? යෙන් වල ඉල්ලුම වැඩි කියන්නේ රුපියලේ සැපයුම වැඩි. මොකද රුපියල් දීලා තමයි යෙන් ගන්න. එහෙනම් මේකෙදී K කියන නිෂ්පාද K කියන එක නම් සමතුලිතය. ඒ වෙලාවේ සැපයුම තියෙන්න ඕනේ S1 කියලා.
දැන් මේක වැඩි වෙන්න ඕනේ S2 දක්වා. හරිද? S2 දක්වා වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට K කියන සමතුලිතය හැදලා තියෙන්නේ D1 කියන ඉල්ලුමෙන්. හරි D1 ඉල්ලුම. මේකේ ඉල්ලුමට මුකුත් වෙන්නේ නැහැ. සැපයුම වැඩි වෙනවා විතරයි. එහෙනම් අලුත් සමතුලිතය හදන්න ඕනේ පරණ D1 උයි. මොකද K කියන එක හැදලා තියෙන්නේ D1 සහ S1 වලින්. D1 එහෙමම ඉන්න ඕනේ. මොකද රුපියලේ ඉල්ලුම මුකුත් වෙලා නැහැ. රුපියලේ සැපයුම දැන් S1 නිකන් S3ට වැඩි වෙලා තියෙනවා. D1 S3 කියන දෙන්නගෙන් තමයි අලුත් සමතුලිතය හැදෙන්න ඕනේ. D1 S3 කියන වක්‍ර දෙක ඡේදනය වෙන්නේ D1 S3 D කියන ලක්ෂ්‍යයෙන්. උත්තරේ D. අර මං කිව්ව දේවල් ටික තමයි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ මේක ඇඳලා තියෙන්නේ රුපියලක ඉල්ලුම සැපයුම. එහෙනම් yen වලට ඉල්ලුම වැඩි කියන්නේ රුපියලේ සැපයුම වැඩි. උත්තරේ 4. හරි. ආදායම් විෂමතාවයේ මැනිය හැක්කේ මොකෙන්ද? ආදායම් විෂමතාවය බලන්නේ ගිනි සංගුණකේ. උත්තරේ 2. හරි. ඊළඟට අහනවා ප්‍රශ්නයක් මානව සංවර්ධන දර්ශකය ගැන. මානව සංවර්ධන දර්ශකය HDI කියන එක නෙවෙයි. මානව සංවර්ධන දර්ශකයේ අපි බලන්නේ අධ්‍යාපනීය සෞඛ්‍ය සහ ජීවන මට්ටම කියන එක. ඒ කියන එකේ තියෙන්නේ ජීවන මට්ටම බලන්නේ ක්‍රය ශක්ති සාමයට අනුව ගණන ලද ප්‍රතිශීර්ෂ දරජාතික ආදායමෙන්. අනිත් එක ආයු අපේක්ෂා දර්ශකය සහ අධ්‍යාපන දර්ශකය. ඒතොර ACE කියන තුන තමයි හරි. තුන්වෙනි උත්තරය. ඊළඟට කියනවා රටවල් අතර ජීවන තත්ත්වයේ වෙනස්කම් පෙන්වුම් කිරීමෙහිලා ප්‍රතිශීර්ෂ මූර්ත දරජාතික ආදායම් මිනුම නොමගේ අවනසුළු දර්ශකයක් වේ යන්න හැඟවෙන්නේ පහත සඳහන් කවර තර්ක දෙකක් මගින්ද? සාමාන්‍යයෙන් රටක අපි සංවර්ධනය මනින් යෝගින්නේ ප්‍රතිශීර්ෂ මූර්ත දරජාතික ආදායම්. ඕක හොඳ නැහැ කියන්නේ ඇයි කියලා අහනවා. පළවෙනි එක උද්දමන අනුපාතිකයන්ගේ වෙනස්කම් සැලකිල්ලට නොගනී. මූර්ත කිව්වහම උද්දමන අනුපාතිකයේ වෙනස්කම් සැලකිල්ලට අරගෙන තියෙන්නේ. හරිද? මූර්ත එක හොයන්නේ උද්දමනය අඩු කරලා. ඒ නිසා ඒක අපිට උත්තරේ විදිහට ගන්න බෑ. B වෙළඳපොළ නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව රටවල් අතර විවිධ මට්ටමින් වෙනස්කම් පවතී. ඔව්. වෙළඳපොළ නොවන ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ සමහර රටවල් වල සමහර ක්‍රියාකාරකම් මිනිස්සු තමන්ගේම ශ්‍රමයෙන් කරගන්න. ගෘහාශ්‍රිත. ඒවා ජාතික ගිණුම් වලට එන්නේ නැහැ. හැබැයි සමහර රටවල් ඒවා වෙළඳපොළ මගින් කරගන්න. සමහර රටවල් වල ළමයි බලා ගන්නවා ගෙදර ඉන්න අය. එතකොට ආර්ථික කටයුත්තක් විදිහට ජාතික ගිණුම් වලට එන්නේ නැහැ. ජාතික ගිණුම් දත්ත වලට ගලපලානේ ක්‍රය ශක්ති සාම්‍ය මූර්ත දරජාතික ආදායම හොයන්නේ ප්‍රතිශීර්ෂයෙන්. එතකොට තව රටක් ඒක ඩේ කෙයා සෙන්ටර් එකකින් කරගත්තොත් තමයි බලන්නේ. ඒක අන්න ඒ රටේ ජාතික ගිණුම් වලට එනවා. ඒ නිසා B කියන උත්තරෙත් වැරදි. C පාරිභෝජන අභිරුචීනි පවත්නා වෙනස්කම් සැලකිල්ලට නොගනි. හරිද? පාරිභෝගික අභිරුචීන්ගේ තියෙන වෙනස්කම් සැලකිල්ලට ගන්නේ නැහැලු. හරි. එතකොට ඒක මේකට අදාළ වෙන්නේ නැහැ. පාරිභෝජනය ගැන. මොකද අපි මේක බලන්නේ ආදායම ගැන. පාරිභෝජන අභිරුචිය කියන එක ආදායමෙන්මයි නෑ. D විනිමය අනුපාතිකයන්ගේ විකෘති වීම සැලකිල්ලට නොගනි. ඒ නිසා ඒක ගන්න ඕනේ ක්‍රය ශක්ති සාම්‍ය ප්‍රාතිපදික. හරි. මේක ගන්නේ මේ ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය පදනම් කරගැනීමෙන් නෙමෙයි. හරි. මේක ගන්නේ නාමික විනිමය අනුපාතය. ඒ නිසා ඒක වැරදි. D කියන උත්තරේ හරි. ආදායම් ප්‍රවේශය ඔස්සේ ගණනය කරන ලද මූර්ත දරජාතික ආදායම් මිනුම වියදම් ඔස්සේ ගණනය කරන අගය කෙරෙහි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තීරයක් විදිහට දෙකෙන් වෙන්න ඕනේ එකම උත්තරය. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ B සහ D. B සහ D කියන්නේ තුන්වෙනි උත්තරේ. හරි. 48 තිරසර සංවර්ධන අභිමතාර්ථ අතුරින් පළවෙනිම අභිමතාර්ථය දරිද්‍රතාවයේ පිළිබඳවයි. එම අභිමතාර්ථයෙන් අරමුණු කරන්නේ මොකක්ද කියලා අහනවා. හරිද? ඒකෙන් අරමුණු කරන්නේ
2030 වෙද්දී සෑම ස්වරූපයකම දරිද්‍රතාවය අවසන් කරන උත්තරේ 2. 49 කිසියම් රටක ජනගහනයේ ප්‍රධාන වයස් කාණ්ඩ 3කට වෙන් කරලා තියෙනවා මුළු යපුම් අනුපාතය හැම. මම කියලා දුන්නා හැම පාඩමක හැම පේපර් එකකම තියෙනවා මේ ජනගහනය ආශ්‍රිත ගණනය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් හරි දෙකක් හරි. ගිය පාර පේපරෙත් තිබ්බා 2016. මුළු යපුම් කියලා කියන්නේ එක් කට්ටියක් ඉන්නවා ආර්ථිකයේ යැපෙන අය අවුරුදු 14කට අඩුයි. තව කට්ටියක් ඉන්නවා යැපෙන අය 60 හෝ 65ට වැඩි. මේකෙදින 65ට වැඩි කට්ටිය. 14ට අඩු අය 6යි. 60ට වැඩි අය 4යි. ඒගොල්ලෝ බෙදන්න ඕන වැඩ කරන ආයසේ ජනගහනේ. ඒ කියන්නේ මේකේ අනුපාතය 50යි. 150 කියන්නේ පස්වෙනි උත්තරේ. 49ට උත්තරේ 5. 50 වෙනි ප්‍රශ්නේ දලදේශීය නිෂ්පාද ආන්තික සංහිතිය. ඒක සංඛ්‍යාදත්ත පිළිබඳ ප්‍රශ්නයක් නේ. ඒ නිසා අපි ඒක උත්තරේ ගන්නෙ නැහැ. එතකොට 44 ඉඳන් 49 වෙනකන් අපි බැලුවා. 6න් කීයද කියලා දාන්න. ඔක්කොම ප්‍රශ්න ඒකට තියෙනවා 15යි 20යි 24යි 28යි 34යි 37කට අපි උත්තර ලියුවා. බලන්න 37න් ඔයාලට කීයක් හරි ගියා. හරි. අනිත් වීඩියෝ එකෙන් 2018 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. ආයිබෝවන්.